ආයිබෝන් සුදුනාට 2011 ප්‍රශ්නපත්‍රය අපි මේ වෙද්දී MCQ එක සාකච්ඡා කරලා තියෙනවා විභාග රචනා ප්‍රශ්නපත්‍රය සාකච්ඡා කරලා තියෙනවා අපි රචනා ප්‍රශ්න පත්‍රය තමයි අපිට සාකච්ඡා කරන්න පුළුවන් තියෙන්නේ එනිසා මම 2011 රචනා ප්‍රශ්නපත්‍රයේ පස්වෙනි ප්‍රශ්නට එනවා හරිද අපි පස්වෙනි ප්‍රශ්නේ පටන් ගමු 2011 රචනා ප්‍රශ්නපත්‍රය එතන මේකේ පස්වෙනි ප්‍රශ්නය පදාර්ථයේ වායු අවස්ථාව නැත්නම් වායු පාඩමෙන් අවිලා තියෙන්නේ කෙල්වින් 300 උෂ්ණත්වයකදී සහ 1.105 පැස්කල් පීඩනයකදී පරිමාව දීවන දෘಢ වාචනයක් තුළ ස්කන්ධය 9.2ක් වන ඔක්සිජන් සාම්පලයක් පවතී. වාචනයක් තියෙනවා මේ වාචනයේ පරිමාව එකොල්ලෝ B කියලා තියෙනවා O2 වායුව 3.2 ග්‍රෑම්. ඒ කියන්නේ අපිට මවුල සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. පීඩනය එක වැඩි කිරීම 10.5 පැස්කල් කියලා දීලා තියෙනවා. උෂ්ණත්වය කෙල්වින් 300 කියලා දීලා තියෙනවා. පරිමාව V1 සම්පූර්ණයෙන්ම රේචනය කරන ලද තවත් දෘಢ වාචනයක් මෙම වාචනයට සම්බන්ධ කර වාචන දෙක තුල වායුව පැතුරීමට ඉඩ හරින්න ලැබේ. දෙවෙනි අවස්ථාව ඒ කියන්නේ පරිමාව 2V කරා කියලා මේ කියන්නේ. අර අමුතුවෙන් වාචන දෙකක් අඳින්න ඕනේ. පරිමාව 2V කරා. එහෙම ගමනේ එහෙම ගත්තොත් මම හිතන්නේ හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ වාචන දෙකක් වෙන වෙනම තියෙන්න ඕනේ නැහැ මේ. හරිද? 2V. එතකොට ඔක්සිජන් 3.2 ග්‍රෑම තමයි. දැන් පීඩනයේ P ඩෑෂ් පීඩනය වෙනස් වෙනවා. මම හිතන්නේ උෂ්ණත්වය තාම වෙනස් කරලා නැහැ. අනුතර සම්බන්ධිත භාජන උෂ්ණත්වය කෙල්වින් 400 තමයි. උෂ්ණත්වය 400 කෙල්වින් කරලා. ඒ නිසා දැන් උෂ්ණත්වයක් වෙනස් වෙලා පරිමාවක් වෙනස් වෙන නිසා අපිට පීඩනය ගැන මොකුත් කියන්න බෑ. පීඩනය වෙනස් වෙනවා. කියලා හිතමු. එම උෂ්ණත්වයේදීම පීඩනය 2.5 පැස්කල් වන තෙක් ඉහළ නගිලා. දුරු X වායුව සම්බන්ධිත භාජන වලට දුරු X වායුව සම්බන්ධිත භාජන වලට එකතු කරනවා. දැන් මෙතන පීඩනය අපිට කියලා නැහැ. අපිට පීඩනය හොයාගන්න පුළුවන්. අපිට කියලා නැහැ. නමුත් ඊට පස්සේ මේකට X කියලා වායුවක් එකතු කරනවා. ඒගොල්ලෝ කියනවා මේ X වායුව එකතු කරන්නේ භාජනයේ මුළු පීඩනය මේ අවස්ථාවේදී මම ඕනම් මේකත් P ඩෑෂ් කමන්න නැහැ හරිය. මෙතන PT කියලා මම ගන්න ප්‍රශ්නේ නැහැ. මුළු පීඩනයේ කීවරකම් දෙක වැඩි කිරීම 10.5 පැස්කල් වෙනකම් වැඩි කරනවා. ඒ කියන්නේ මෙතන පීඩනය ඊට වඩා අඩුවෙන් තියෙනවා. මෙතන ඉඳන් මෙතෙන් යනකොට පරිමාව වැඩි වෙලා නිසා පීඩනය අඩු වෙනවා. නමුත් උෂ්ණත්වය වැඩි වෙලා නිසා නැවත පීඩනය වැඩි වෙනවා. ඕකේ සංකලනයක් විතර මෙතන යම් අගයක් තියෙනවා. කොහොම හරි මෙතන තියෙන අගය මෙතෙන්ට වෙනකම් X වායු එකතු කරලා. ඒ කියන්නේ මෙතන තියෙන පීඩනය ඊට වඩා අඩු අගයක් වෙනවා. නේ? X එකතු කරන වායු මෝල් සංඛ්‍යාව වැඩි වෙනවනේ. ඒකට මුළු පීඩනය 2.15ක් වුණාලු. ඒ 2.15ක් වෙනකම් පීඩනය වැඩි වෙන්න එකතු කරපු X ගේ ස්කන්ධය ග්‍රෑම් 8.8යි. හරිද? X සාපේක්ෂ මෞලික ස්කන්ධය ගණනය කරන්න. මේ වායු පරිපූර්ණ ලෙස හැසිරෙන බව උපකල්පනය කරන්න. එතකොට සරලවම ගත්තොත් එහෙම මේ X ගේ මෞලික ස්කන්ධය මම මෙතන සිට mx මම ඒකකයක් දානවා ග්‍රෑම් මෞලයට කියලාම දා ගන්නවා. mx ග්‍රෑම් මෞලයට කියලා හිතමු. එතකොට අපිට මෙතන උෂ්ණත්වය ගන්න පුළුවන් 400යි කෙල්වින් කියලා. පීඩනයේ මේ සංඛ්‍යාව ගන්න පුළුවන්. අපි නිකමට මෙහෙම බලමු. මෙතන කෙලින්ම PV සමානයි nRT දාලා මේ භාජනයේ මුළු මවුල හොයාගෙන ගාන හදන්න බෑ. මොකද PV සමාන nRT මේ පද්ධතියට විතරක් දැම්මට මේ භාජනයේ පරිමාව අපි දන්නේ නැහැ. පරිමාව දන්නේ නැති නිසා මට මේ අවස්ථාව සහ මේ අවස්ථාව කියන දෙක භාවිතා කරන්න වෙයි. මේක ඕන වුණොත් මේ අවස්ථාව ගමු. අපි ඔය මම මේක ලියා ගන්න එක අවස්ථාව මේක ගන්නම් දෙක අවස්ථාව මේක තුන අවස්ථාව. ඒතර මට ලේසි සමීකරණ දාන්න. මම එක අවස්ථාවට PV සමානයි nRT දානවා. මෙතෙන්ට PV සමාන nRT දාලා පරිමාව සුළු වෙන විදිහට පරිමාව කැපෙන විදිහට බෙදන්න තමයි මගේ plan එක. හරිද? මම මෙතන මෞල සංඛ්‍යාව දැනට n total කියලා දාගන්නවා. n total කියලා දාගන්නවා. එහෙම නැත්නම් මට n total මෙතන ලියන්න පුළුවන්. දැන් ඔක්සිජන් ලියන්න පුළුවන් පුතේ O2 මවුල. මම මෙතනින් පළවෙනි පාර PV සමාන nRT දාදී O2 මවුල හොයාගන්නවා. X ගේ මවුල ලියන්න පුළුවන් 8.8 බෙදීම කැපිටල් MX කියලා
කෙලින්ම n total වෙනකොට මට මෙතන මේ මවුල සංඛ්‍යාව ස්ථානේ ප්‍රකාශනයේ p සමාන n ආදිශ කරන්න පුළුවන්. නමුත් ඊටලා np හොයලා හොයන එක ලේසි වෙනවා. හරි. ඒතර මෙතනදී මම O2 මවුල හොයා ගන්නවා ඉස්සෙල්ලාම O2 මවුල සමානයි 3.2 ග්‍රෑම් බෙදීම මෞලික ස්කන්ධය 32යි ග්‍රෑම් මවුලයට මවුල 0.1 බිඳුවක් නැත්නම් මවුල 0.1ක් එනවා. එතකොට මෙතන p සමාන n දානකොට පීඩනය එක වැඩි කිරීම 10.5 පැස්කල් වැඩි කිරීම v සමානයි මවුල සංඛ්‍යාව 0.1යි මවුල r 300යි කෙල්වින් මම සමීකරණ 1 කියලා ගන්නම්. ඊට පස්සේ මම තුන අවස්ථාවට PV සමානයි nRP දානවා. පීඩනය දෙක වැඩි කිරීම 10.5යි. දැන් මම මේ මුළු පීඩනය ආදේශ කරන නිසා මුළු ආයු මවුල සංඛ්‍යාව සලකන්නත් උන පරිමාව 2යි දීලා. ඕක අමතකයි. මම මුළු මවුල සංඛ්‍යාවට NP කියලා දාගන්නවා. ඒක ලේසි. ඊට පස්සේ R වැඩි කිරීම 400යි කෙල්වින් 2. එතකොට මට මේ දෙවෙනි සමීකරණය එකෙන් බෙදන්න පුළුවන්. 2 වැඩි කිරීම 10.5ට 1 වැඩි කිරීම 10.5. මෙතන පරිමාව 2යි යට v එන්නේ R ට R කැපෙනවා. n total යට 0.1ක් වෙනවා. 4 බෙදීම 3ක් වෙනවා. එතකොට v ට v කැපිච්චාම මෙතන 2 වැඩි කිරීම 10.5 කැපෙනවා. එතකොට අතන 10.5ක් නැහැ. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 0.1 වැඩි කිරීම 3 බෙදීම 4 සමානයි n total. බලන්න සුළු කිරීම හරිද කියලා මම මෙහෙම අරගන්නම්. n total සමානයි මට එනවා 0.3ක් එනවා. එතකොට මට ලියන්න පුළුවන් n total සමානයි ඔක්සිජන් මවුල ධන අර්ධ x වායු මවුල මට x වායු මවුල හොයාගන්න පුළුවන් 0.2යි කියලා. මේ 0.3ෙන් 0.1ක් වලින් 0.2යි. හැබැයි මම මෙතන ලිව්වනේ මේක 0.1 කියලා දාගන්නම් මම අර මෙතන in total එන්නේ ඔක්සිජන් මවුල දාන x වායුවේ මවුල මවුල සමාන වෙනවා 8.88 mx. එහෙනම් 8.88 mx සමානයි 0.2යි. දරුවෝ දන්නවද මෙතන ඒකකයේ මවුල හරි විදිහටම ඒකක දැම්මොත් 8.8යි මවුල mx කියලා එන්නේ. ඇයි? මෙයාගේ ග්‍රෑම් මවුල ටික එකක් දාගෙන තියෙනවා. ග්‍රෑම් කැපිච්චාම මෙතනත් මවුල මෙතනින් වාට mx වන්න පුළුවන්. ඒකකයක් නැතුව එන්නේ. ඇයි? මෙතන ඒකකයක් තියෙනවලම්. එනවා 88 බෙදීම 2 ඒ කියන්නේ 44යි. ඒකකයක් ආයතනවල කලබල වෙන්න එපා. මෙතන ඒකකයක් තියෙනවා. අවස්ථාවේදී මෙතන අහන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධයද? ඔව්. සාපේක්ෂ මෞලික ස්කන්ධය. සාපේක්ෂ කිව්වොත් ඒකකයක් එන්නේ නැහැ. මෙතන මම මෞලික ස්කන්ධය අර්ථ දක්වලා තියෙන ග්‍රෑම් මවුලට අවසානට උත්තරේ ලියන්නේ. එම නිසා x සාපේක්ෂ මෞලික ස්කන්ධය. සාපේක්ෂ මෞලික ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය. 44යි කියලා. 44. ඊට පස්සේ B කලාප සමතුලිතතාවය ව්‍යාප්ත සංගුණකයේ සම්බන්ධ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. මේ ගාන හදන තව ක්‍රම තියෙනවා ඉතින්. මම ඔය මට හිච්ච ක්‍රමයකට හැදුවේ. නමුත් ඉතින් මේ ක්‍රමය හොඳයි නේද? right. ඊට පස්සේ S ද්‍රව්‍ය A ද්‍රාවකය සහ B ද්‍රාවකය අතර 1:9 මවුල් අනුපාතයට ව්‍යාප්ත වේ. B ද්‍රාවකයේ S වඩා හොඳින් දිය. S වඩා හොඳින් දිය. S ද්‍රාව්‍ය A ද්‍රාවකය සහ C ද්‍රාවකය අතර 1:4 මවුල් අනුපාතයට ව්‍යාප්ත වේ. හරිද? එතකොට අපිට මේ විදිහට ගන්න පුළුවන්. දැන් ඔය කියන විදිහට ගාන හිතන්න ඕන මෙහෙම පුතේ. මෙන්න ඒ කියන්නේ ඕක AY BY එකම පද්ධතියට දාලා හිතන්නත් පුළුවන් නැත්නම් වෙන වෙනම හිතන්නත් පුළුවන්. ඒ කියන්නේ මට මෙහෙම හිතන්නත් පුළුවන්. නැත්නම් ව්‍යාප්තය කියන්නේ මෙහෙම හිතමු. මේ දෙනගේ ව්‍යාප්තන මවුල් අනුපාතය. එතකොට ඔයා හිතන්න මේක ඒ කලාපය ගාන කියවන්නේ මේක AB එකට දිය වෙන්නේ නැහැ කියලා තියෙනවා. ඊට පස්සේ මේක B කලාපය. ඔය ව්‍යාප්ත වෙන කෙනා තමයි S. හොඳට තේරුම් ගන්න. හරි ව්‍යාප්ත වෙන්නේ කවුද? ස්තර දෙක කවුද කියන හොඳට තේරුම්. එතකොට මේක කියනවා A ද්‍රාවකයේ සහ B ද්‍රාවකයේ අතර 1:9 මවුල් අනුපාතයට ව්‍යාප්ත වේ. B ද්‍රාවකයේ S වඩා හොඳින් දිය. ඒ කියන්නේ B වල 9යි මවුල දිය වුණොත් මෙයාගේ 1යි මවුල දිය. මේ විදිහට මවුල් අනුපාතය දෙන්නේ පුතේ සමාන පරිමා කියන අදහස. සමාන පරිමා කියන අදහස. ඒක හොඳට මතක තියාගන්න. සමාන පරිමා කියන අදහස. හරිද?
ද්‍රාව්‍යතාවය කියලා ගත්තත් ඔක ප්‍රශ්නයක් නෑ. මම ඒක ද්‍රාව්‍යතාවය කියලා තිබුණා තව ටිකක් මම පැහැදිලි කරනවා. ඔයා හිතන්න සමාන පරිමාවල. එහෙම තමයි හිතන්න. හරිද? ඊට පස්සේ කියනවා මේ S කියන කෙනාම දැන් ඔතන කියන්නේ මවුල 9යි මවුල 1යි ව්‍යාප්ත වෙනවා කියලා නෙමෙයි. එකට 9 මවුල අනුපාතයෙන් ව්‍යාප්ත වෙනවා කියලා කියන්නේ. එතකොට මවුල 9යි මවුල 1යි කියලා හිතුවා කියලා වැරද්දක් නෑ. වැරද්දක් නෑ. මම මෙයාට මවුල 9 දාගත්තේ D වල වැඩිපුර දිනනවා කියන නිසා. ඊට පස්සේ තවත් තියනවලු A සහ C අතර. A C මේ දෙකේ AC මේ AB මාරුණා කියලා ප්‍රශ්නයක් නෑ. A ස්තරේ උඩට ගිහලා B ස්තරේ යනට ගියාට කමන්නේ. හැබැයි 9 තියෙනවා B වල. C ලික්විඩ් එක මේ S ම ව්‍යාප්ත වෙනවලු. එකට 4 අනුපාතයෙන් ව්‍යාප්ත වෙනවලු C ද්‍රාවකයේ වඩා හොඳින් දිය වේ. ඒ කියන්නේ මෙතන 4ක් මවුල තියෙද්දි මෙතන 1යි මවුල කියන විදිහට ව්‍යාප්ත වෙනවා. කොහොම ගන්න? හරිද? ABC සමග ABC මේ ද්‍රාවක දාවක අතර ප්‍රතික්‍රියාවක්වත් මේකවල එකිනෙකට මිශ්‍ර වීමක් සිද්ධ වෙන්නේ. A සහ B අතර SP ව්‍යාප්ති සංගුණකයේ සුවඳ. A සහ හරි. එතකොට මෙහෙම ගන්න. දැන් ඔය ව්‍යාප්ති සංගුණකයේ හොයනකොට අපිට දැන් KD ප්‍රකාශන මෙහෙම ගන්න. එක මේක කියනවා A සහ B අතර SP ව්‍යාප්ති සංගුණකයේ සුවඳ. එතකොට මම KD කියලා මෙහෙම ලියුවොත් මම මෙතන ප්‍රකාශනය ලියා ගන්නවා මට ඕන KD සඳහා එකට වඩා වැඩි උත්තරයක් කියලා. ඒ නිසා මට ගන්න පුළුවන් SC සාන්ද්‍රණය B කලාපය තුල බෙදීම S ගේ සාන්ද්‍රණය A කලාපය තුල. ඔයා මෙන්න මේ ලියන ප්‍රකාශනයට අනුරූපව ඔයාට එනවා එක උත්තරයක්. ඔයා මේ ස්තර දෙක මාරු කරොත් ඔයාට එනවා වෙන උත්තරයක්. ඒ උත්තර දෙකෙන් කැමති එකට ලකුණු දෙනවා. හැබැයි ඔයා මේ ලියන තියෙන ප්‍රකාශන හරියන ආදේශ කරනවා. එතන මෙතන ඔයාට ආදේශ කරන්න පුළුවන්. ඕනනම් හිතන්න ඉතින් මෙතන 9ට එක අනුපාතයෙන් දිනනවා කියලා කියන්නේ ඔයාලට මෙතන 9 බෙදීම කියලා දාන්න පුළුවන් කෙනෙක්. මෙතන සාන්ද්‍රණ පද වලින් ආදේශ කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට එහෙම අවශ්‍ය නම් ඔයා 9යි මවුල 1යි මවුල කියලා හිතන්න. නැත්නම් මෙයාගේ n තියෙනවා නම් මෙයාගේ 9යි n තියෙනවා කියලා හිතන්න. මෙයාගේ පරිමාව v කියලා හිතන්න. මෙයාගේ පරිමාව v කියලා හිතන්න. එහෙනම් n බෙදීම v 9යි n බෙදීම v කියලා ලියන්න පුළුවන්. සාන්ද්‍රණ 9ට එක කියලා ආදේශ කරන්න ප්‍රමාණවත්. හරි. ඒතර මෙතන උත්තරයක් එනවා 9යි කියලා. 9යි කියලා. හරිද? එතන ඔය ප්‍රමාණයට උත්තරේ තිබ්බම ඔයාලට KD ගණනය කියලා ලකුණු හම්බ වෙනවා. හැබැයි ඔය ලියලා තියෙන ප්‍රකාශනයේ විදිහට තමයි ඔයා ආදේශ කරන්න ඕන. ආදේශ කරන්න ඕන. හරිද? S ගේ සාන්ද්‍රණය B කලාපයේ තුල උඩ නම් 9 උඩට එනවා. හැබැයි S ගේ සාන්ද්‍රණය B කලාපයේ තුල යට නම් 9 යට ඇවිල්ලා එකට එක උඩ නැත්නම් ඒක අර 9 උත්තරේ. මේ ලියලා තියෙන එකට අනුරූපව මේ උත්තරේ ලකුණු දෙනවා. හරිද? ඊට පස්සේ ඒගොල්ලෝ අපිට කියනවා දෙක A සහ C අතර SP විභාග සංගුණකයේ සොයන්න මම C වල S වැඩියෙන් දිය වෙන නිසා මම එතන KD ප්‍රකාශනය ලියනවා S වල සාන්ද්‍රණය D කලාපය තුල බෙදීම පිටෝනේ S වල සාන්ද්‍රණය A කලාපය තුල 4 බෙදීම එක දාන්න පුළුවන් වුණාට හරිද මෙතනදී අවබෝධයෙන් ඉන්න මවුල අනුපාතය දාපම ප්‍රමාණවත් මවුල අනුපාතය දාන්න තුවාට සාන්ද්‍රණ දාන්න කරනවා ඔයා මේක V පරිමාවක් මේක V පරිමාවක් කියලා ගන්න එහෙම මවුල අනුපාතය දෙන්නේ පුතේ පරිමාවක් සමාන වුණාම නැත්නම් එහෙම මවුල අනුපාතය දෙන්නේ එකේ තේරුමක් නැහැ. ඒ නිසා මෙයත් P කියලා ගන්න. ඒක පරිමාව ඕන මවුල V වලින් බෙදන්න පුළුවන්. ඒක V කියනවා නිසා තේරුමක් නැහැ මම හතරයි. අරගත්තාම ඔයාලා මෙතන උත්තර එනවා 4යි කියලා. 4යි කියලා. ඊට පස්සේ අහන ප්‍රශ්නයක් තුන ඒ ද්‍රාවකයේ තුල S ගේ සාන්ද්‍රණය 0.1 මෝල් ඝන දෙසිමීටර 25ක නියදියක්. ඔන්න බලන්න. ආරම්භයේදී ඒ ද්‍රාවකයෙන් ඝන සෙන්ටිමීටර් 25ක් තියනවලු. ඒකේ S ඉන්නවලු. එයාගේ සාන්ද්‍රණය 0.1 මෝල් ඝන දෙසිමීටරලු. B ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 25ක් සමග හොඳින් මිශ්‍ර කරනවා. B ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 25ක් සමගනේ හොඳින් මිශ්‍ර කරනවා. ඒතර පුතේ අපිට මේ පද්ධතිය අඳ ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙතන කාය ඝනත්වයේ වැඩිද කාය ඝනත්වයේ අඩුද කියලා අපි දන්නේ නැහැ. අපි කලින් ලියාගත්ත විදිහට මම ඒව මෙතෙන්ද ගන්නම් B ව මෙතෙන්ද ගන්නම්. දැන් අපි දන්නවා මේ S කියන කෙනා B තුල හොඳින් දිය වෙනවා. ඒ නිසා මෙන්න මේකේ ඉන්න S වලින් කොටසක් මේ B ස්තරයට ගමන් කරලා මේ ස්තර දෙක අතර කලාප දෙක අතර ගතික සමතුලිතයකට එනවා. ඒතර පුතේ ඒ නිසා මේ ඒකේ තිබිච්ච S B කලාපයට ගමන් කිරීම තුල මෙන්න මේ S සාන්ද්‍රණය ඒ කලාපය තුල අඩු වෙනවා. අපි හිතමුකෝ අඩු වෙච්ච ප්‍රමාණය C ප්‍රමාණයක් කියලා.
මෙන්න මේ ස්තරවල පරිමා සමාන නිසා පරිමා සමාන නැත්නම් මෙහෙම ලියන්න බෑ එකපාර. ඒක හොඳට මතක තියාගන්න. පරිමා සමාන නිසා උනන් තරවද්දාලයන් පරිමා සමාන නිසා මෙයාගේ සාන්ද්‍රණය අඩුවීම මෙයාගේ සාන්ද්‍රණය වැඩිවීමට සමානයි. නැත්නම් ඇතිවිච්ච සාන්ද්‍රණය සමානයි. එහෙනම් සමතුලිත සාන්ද්‍රණය ලියන්න පුළුවන්. මෙයාගේ 0.1 ඍණ c මවුල ගණන දෙසිමිටයි. ආරම්භක සාන්ද්‍රණය 0.1. ඒකෙන් c අඩු වෙච්චාම ඉතුරු වෙන 0.1 ඍණ c. මෙයාගේ c මවුල ගණන දෙසිමිටයට කියලා. දැන් අපි අහනවා ඒ කලාපයේ ඉතිරි වී ඇති SC සාන්ද්‍රණය ගණනය කරන්න. ඒ කලාපයේ ඉතිරිලා. ඒ කියන්නේ දශමික ඍණ c තමයි හොයන්නේ. ඉතින් මේකට අපිට KD ප්‍රකාශය ලියන්න පුළුවන්. ඔයා දන්නවා KD සමානයි අපි ලිව්වා SK සාන්ද්‍රණයේ B කලාපය තුල බෙදීම SK සාන්ද්‍රණයේ A කලාපය තුල මේක උත්තරේ 9යි. දැන් අපිට 9 සමානයි B කලාපය තුල SK සාන්ද්‍රණය C මවුල ගණන ඩෙසිමීටරයට බෙදීම A කලාපය තුල SK සාන්ද්‍රණය සමතුලිත සාන්ද්‍රණය 0.1 ඍණ c නැත්නම් ඒක මොකක් හරි c ඩෑෂ් කියලා දාගන්න ප්‍රශ්නයක් නෑ. ඔයාලට ඕනනම් මේක සමානයි c ඩෑෂ් මවුල ගණන ඩෙසිමීටර ටික දාගත්තා නම් c ඩෑෂ් මවුල ගණන. ඒ c ඩෑෂ් කියලා කියන්නේ මොකද්ද? සමතුලිත SG සාන්ද්‍රණය ඒ කලාපය තුල. හැබැයි නොදන්න පද දානකොට අර්ථයක්. හරි? එතකොට මේකෙදි මෙහෙම දාගත්තොත් එහෙම ඒත් ප්‍රශ්නයක් නෑ නේ. විතර ලේසි අරගෙන දාගමු. හරි? 0.1 ඍණ c. කොහොමද ලේසි ඒක? නැත්තම් වැඩි සමීකරණ දෙකක් ලියන්න. මවුල ගණන. හරි. කොහොම වෙනවනේ? එතකොට මෙතන එනවා 0.9යි බිඳුව ඍණ 9යි c සමානයි c 10යි c සමානයි 0.9යි බිඳුවයි c සමානයි 0.9යි බිඳුවයි. හරි නේද? හරි. එතකොට අපිට මෙහෙම ලියන්න පුළුවන්. සමතුලිත S සාන්ද්‍රණය ඒ කලාපයේ තුල. ඕකනේ ප්‍රශ්නේ අහන්නේ. දැනට ඒ තුල ඉතුරුලා තියෙනවා. සමතුලිත අවස්ථාවේදී ඒ කලාපයේ තුල සාන්ද්‍රණය 0.1 බිඳුවක් තිබ්බා. දැන් එකේ C ප්‍රමාණයක් ගියා. එහෙනම් මේක 0.1යි මවුල ගන්න දෙසිමීටර කියලා වඩා. හරි නේද? ඊට පස්සේ හතරවෙනි එක සමතුලිතයට එළඹුණු පසු ඉහත තුන පියවරෙහි ඒ කලාපයෙන් ඝන සෙන්ටිමීටර් 10යි. මම මේ ටික මට මකන්නම්. මේකට මට හරි මොකද කියන්නේ? දැන් මම හදන්නේ ප්‍රශ්නාංක 4. එතකොට ඒ කලාපයෙන් ඝන සෙන්ටිමීටර් 10ක් ගන්නවා. හරි ලික්විඩ් ඒ වලින්. එතකොට මේකේ S දිය වෙලා තියෙනවා 0.01යි මවුල ගණන ඩෙසිමීටර සාන්ද්‍රණයක් ගණන 25න් 10ක් ගත්තා කියලා සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මවුල ප්‍රමාණය විතරයි වෙනස් වෙන්නේ. 10යි ඝන සෙන්ටිමීටර අරන් තියෙනවා. T ද්‍රාවකයේ ඝන සෙන්ටිමීටර 20ක් සමග ඔන්න මිශ්‍ර කරනවා. T වලින් ඝන සෙන්ටිමීටර 20ක් සමග මිශ්‍ර කරනවා. මිශ්‍ර කරපුවාම මෙන්න මේ වගේ පද්ධතියක් ගන්න පුළුවන්. අර්ග තියාගත්ත කියලා තේරුමක් නැහැ. මේක අපි A යටින් ගත්තනේ. A මේ තියෙන C මේ තියෙන A. දැන් මෙතන පොතේ පරිමාව වෙනස් නිසා අතන වගේ මෙතන C අඩු වුණොත් අර ස්තරයේ සාන්ද්‍රණය වැඩි වීම C කියලා කියන්න බෑ. එහෙම කියන්න පුළුවන් පරිමා සමාන වෙනවා. මෙතනත් යන්න ක්‍රමයක් තියෙනවා දෙකේ ඉලක්කමකින් වැඩි කරලා. නමුත් ඒක වලට අමාරුයි. මේ ගාන මවුල හදන්න. ඒ පරිමා වෙනස් වුණොත් මවුල වලින් තමයි ගාන යන්නේ. මෙයාගේ 25යි මෙයාගේ 10යි S ව්‍යාප්ත වෙනවා ස්තර දෙක අතර. හරිද? දැන් මෙහෙම ගමු. හරි කොහොම තියාගන්න. හරි අපි වගන්තුලින් ගේම ගමු. දැන් ව්‍යාප්ත වෙලා තියෙනවා. දැන් අපි අහන්නේ මොකක්ද? අපෙන් අහනවා ඒ කලාපයේ ඉතිරි වී ඇති SK සාන්ද්‍රණය ගණනය කරන්න.
දැන් මේ විදිහට ආරම්භයේදී මෙයාගේ දශම එකක දශම බිංදුව එකක සාන්ද්‍රණයක් තිබ්බට S වලින් කොටසක් C කලාපයට යන නිසා මෙයාගේ සාන්ද්‍රණය 0.01කට වඩා අඩු වෙනවා. හැබැයි අපිට මෙහෙම කියන්න බෑ. මෙයාගේ C' අඩු වෙන නිසා මෙතන C' හැදෙනවා කියලා C' හැදෙනවා කියලා කියන්න බෑ. මොකද පරිමාණ අසමාන නිසා. ඔයාලට මෙහෙම ගන්න පුළුවන්. ඔයාලට ලියන්න පුළුවන් ඒ ස්තරය තුල ආරම්භක මවුල 0.01 වැඩි කිරීම 10 වැඩි කිරීම 10 ඍණ 3. ඒ කියලා කියන්නේ ඇත්තටම ගත්තොත් අපිට පුළුවන් 1 වැඩි කිරීම 10 ඍණ 6 හරි පොඩි ගාණක් එන්නේ හරි. පොඩි ගාණක් එන්නේ. හරි. එහෙනම් කියමුකෝ. මේක එනවා 0.නැත්නම් අපි මෙහෙම ලියාගමු. මේ දෙකක් ගන්න 1 වැඩි කිරීම 10 ඍණ 4යි මවුල කියලා ලියා ගන්න පුළුවන්. ඒතර ආරම්භයේදී පුතේ මේ ස්තරය තුල තිබිලා තියෙනවා මවුල 1 වැඩි කිරීම 10 ඍණ 4. දැන් ඔයා හිතන්න මේකෙන් n ප්‍රමාණයක් මේකට යනවා. ඒ කියන්නේ මේ මවුල n සංඛ්‍යාවක් s මවුල සංඛ්‍යාවක් c ගන්න. මෙතන ඉතුරු වෙන්න ඕන 1 වැඩි කිරීම 10 ඍණ 4 ඍණ n කියලා අපිට මවුල වලින් ගේම ගහන්න පුළුවන් මෙතන. සාන්ද්‍ර වලින් කතා කරන්න යන්න එපා. එතකොට මම ලියනවා සමතුලිත විට C කලාපයට ගමන් කළ S මවුල n මවුල නම් හරි n මවුල නම් S ප්‍රමාණය n මවුල නම් මට ලියන්න පුළුවන් එම නිසා සමතුලිත විට ඒ කලාපය තුල S ප්‍රමාණය 1 වැඩි කිරීම 10 ඍණ 4ක් තිබ්බා. ඒකෙන් n ප්‍රමාණයක් අඩු වෙනවා. දැන් අපිට ඕන මෙහෙම සම්බන්ධයක් නියම කරේ. KD සමානයි අපි ළඟ තිබ්බා S C කලාපය තුල බෙදීම S දැන් තියෙන A කලාපය තුල. අපි CA අතර ගණනය කරේ නැද්ද? ගණනය කරන්නේ 4යි කියලා. දැන් අපි අහන්නේ මෙන්න මේ S කලාපය තුල සමතුලිත සාන්ද්‍රණයනේ. එහෙනම් සමතුලිත මවුල ටික හොයාගත්තා නම් පරිමාණයෙන් බෙදලා සාන්ද්‍රණය හොයන්න පුළුවන්. එහෙනම් මෙතන ආදේශ කරමුනේ 4 සමානයි. මට මේ n හොයාගන්න පුළුවන් මේක. C කලාපය තුල S ගේ සාන්ද්‍රණය මවුල සංඛ්‍යාව n මවුල වලින්ම දාමු. ඒක විතර පරිමාව මෙතන 25 වැඩි කිරීම 10 ඍණ 3. ඒතර ලස්සන මේ ඝන ඩෙසිමීටර වෙන අපි එහෙම හදමු. බෙදීම මෙතන ඒ කලාපය තුල 1 වැඩි කිරීම 10 ඍණ 4 අඩු කිරීම n මවුල පරිමාව ඒ කලාපයේ 10යි 10 ඍණ 3යි ඝන ඩෙසිමීටර කැපෙනවා මවුල කැපෙනවා 10 ඍණ 3ට 10 ඍණ කැපෙනවා. හරිද? එතකොට මේකේ ඕගොල්ලන්ට එනවා 4 සමානයි 10යි n යට 1 වැඩි කිරීම 10 ඍණ 4යි n වතාවක් 25යි. හැබැයි ඇවිල්ලා තියෙන උත්තරේ ඒක නෙවෙයි වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක නෙමෙයි වගේ ප්‍රශ්නයක්. පොඩ්ඩක් සුළු කිරීම බලන්න වෙනවා. අර මේ මම අරින් අතපසු වීමක් කරලා තියෙනවා. මම චුට්ටක් බැලුවේ ඒකයි මේ. ඊගේ ඝන සෙන්ටිමීටර 20ක් නේ. මම මෙතන 25ක් අරගෙන අතන අර කලින් කියේ 20යි. ඒතර මෙතන 30යි එන්න ඕන. ඒ කියන්නේ මෙතනත් 20යි එන්න ඕන. මෙතන මේක සුළු කරන්න පුළුවන්. 10ට 20 2යි. මම මේ ටික සුළු කරලා ඔයාලට පෙන්නන්න. හරි. හරි. ඒතර මම මෙන්න මෙහෙම කරා. අර 20 වෙනකොට 25 දාගෙන වැඩේ පොඩක් ඇන්ලා තිබ්බා. නිකන් වැරදිලා තිබ්බා. මම 20 කියලා හදාගෙන මෙතන කරේ 10ට 20 කැපුවා 2යි. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ සුළු කිරීම ලියා ගන්න. නැත්නම් ඔයගොල්ලෝ බලන්න හරිද කියලා. ඊට පස්සේ මෙහෙම සුළු කරලා ආපුවා මට ආවා C ස්තරයට ගමන් කරපු මවුල 0.8යි 8යි 9යි 10 ඍණ 4ක්. එතකොට මම ඒ ස්තරය තුළ තියෙන ඉතිරි S ගේ සාන්ද්‍රණය හොයන්න. එනම ඉතිරි S ගේ සාන්ද්‍රණය හොයන්න ඉතිරිලා තියෙන මවුල හොයන්න ඕන. ඒ කියන්නේ ආරම්භක මවුල වලින් අඩු කරන්න ඕන.
ඒ කලාපය තුළ ඉතිරිලා තියෙන S මවුල ගන්න ආරම්භක මවුල වලින් T කලාපයට ගිය මවුල අඩු කරා 0.111 4ක් ආවා. ඒක 10න් බෙදලා ඒ කියන්නේ 10 ගණන් ඩෙසිමීටර කරලා මම මෙතන දාලා තියෙන්නේ C සමානයි n බෙදීම v කියන සමීකරණය. කෙලින්ම මවුල පරිමාව ගණන් ඩෙසිමීටර කරලා බෙදලා තියෙනවා. 1.11 10 රින 3යි මවුල ගණන් ඩෙසිමීටර ටික උත්තරයක් ආවා. හරිද? මම අදිපදයක් පස්සේ මම. ඒතර මේ ගාන බලන්න. හැබැයි මේ ගාන හදන ක්‍රම ඕන තරම් තියෙනවා. ඔයාලට ආරම්භයේදීම මෙයාගේ ඉතිරි සාන්ද්‍රණයේ x ආරම්භක සාන්ද්‍රණයේ 0.1යි නැත්නම් sorry ආරම්භක සාන්ද්‍රණයේ ඔව් 0.1යි සමතුලිත සාන්ද්‍රණයේ x හදන ක්‍රම ගොඩක් තියෙනවා. ඔයා මෙතන ආරම්භයේදී කොහොමද අර්ධ දක්වගන්නේ? ඒ අනුව ගාන වෙනස් වෙනවා. දැන් එහෙම ක්‍රම කීපයක් අත්‍තරම කරන්න වෙලාවක් නැහැ. මේක හොඳ ක්‍රමයක්. ඒක හොඳයි. හොඳට පේනවා පැහැදිලිව මොකක්ද උනේ කියලා නේද? මවුල වලින් අපි ගානට ගියා. ඊට පස්සේ එන්න මේක C කොටස. එන්න මේක C කොටස. P වායු නියන්දියක් පරිමාව 1 දෙසිමීටර වන දෘಢ භාජනයක් තුළ පහ සඳහා සමතුලිතතාවයට නිර්දිෂ්ට 481 කෙල්වින් දී ලබන ලදී. 2P gas ඊට පස්සේ 2Q ධන R gas. හරිද? ඊට පස්සේ මේක තියෙනවා සමතුලිත අවස්ථාවේදී පද්ධතියේ මුළු පීඩනය 1.210 පැස්කල් බව සොයා ගන්නා ලදී R ආංශික පීඩනය 2.4 බව සොයා ගන්නා ලදී P සහ Q ආංශික පීඩන ගණනය කරනවා. දැන් පුතේ මෙහෙමයි වෙන්නේ. අත්‍තරම මේකේ අපිට ඩෙසිමීටර එකක තියෙන මවුල මුකුත් කියලා නැහැ. මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. දවා හිතන්නකො මෙයාගේ ආරම්භක මවුල n කියලා. ඒතර හිතන්නකො මෙයාගෙන් 2x ප්‍රමාණයක් විඝටනය වුණා කියලා. ඒ කියන්නේ මෙතන 2x හැදෙනවනේ. මෙතන x හැදෙනවනේ. නේද? ඒතර සමතුලිත මවුල වෙන්නේ. සමතුලිත මවුල වෙන්නේ n ඍණ 2x මම 2 කියලා ගත්තා. මෙතන 2 ඉලක්කම තියෙන නිසා දාන්න ලීස්. x කියලා ගත්තොත් මෙතන x බෙදීම 2ක් වෙන නිසා. හරි? 2x x. පුතාට පේනවද සමතුලිත අවස්ථාවේදී r ගේ මවුල සංඛ්‍යාව වගේ q ගේ මවුල සංඛ්‍යාව දෙගුණයක්. හරි? එතකොට වෙන්නේ මෙයාගේ පීඩනය PR නම් ආංශික පීඩනය මෙයාගේ PR වගේ දෙගුණයක් වෙනවා. එතකොට අපිට ඔය විදිහට පෙන්නලා කෙලින්ම කියන්න පුළුවන් මෙන්න මෙහෙම කතාවක්. ඒගොල්ලෝ අපෙන් අහනවා P සහ Q හි ආංශික පීඩන පිළිවෙලින් මම ඉස්සලා PQ ගන්න එක. මම කියනවා සමතුලිත විට NQ Q හි මවුල සමානයි දෙවතාවක් NRB. සමතුලිත මවුල සංඛ්‍යාව වගේ R ගේ සමතුලිත මවුල සංඛ්‍යාව වගේ දෙගුණයක් තමයි Q ගේ මවුල. එම නිසා PQ සමානයි PR වගේ දෙගුණයක්. එතකොට R ගේ ආංශික පීඩනය 2.104 කියලා කියන්නේ 2.104යි. පැස්කල්. දෙක ඒ කියන්නේ 4 වැඩි කිරීම 10 4යි පැස්කල්. ඊට පස්සේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයෙන් කියලා ඕනනම් ලියන්න ඕන නෙමෙයි ලියන්න. ඩෝල්ටන්ගේ ආංශික පීඩනය අපිට ලියන්න පුළුවන් මුළු පීඩනය සමානයි මේ පද්ධතියේ P ගේ ආංශික පීඩනය ධන Q ගේ ආංශික පීඩනය ධන R ගේ ආංශික පීඩනය ලියන්න ඩෝල්ටන්ගේ ආංශික පීඩනය මේක ලියන්න හරි ඩෝල්ටන්ගේ ආංශික පීඩනය එතකොට PT කියන එක ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා 1.2 10.5 පැස්කල් PP තමයි අපෙන් අහන්නේ PP අපි දන්නේ නැහැ PQ අපි හොයාගත්ත 4 වැඩි කිරීම 10 4යි පැස්කල් කියලානේ 4යි පැස්කල් කියලා ඊට පස්සේ R ගේ තියෙනවා 2 වැඩි කිරීම 10 4යි පැස්කල් කියලා එතකොට P එනවා 1.2 වැඩි කිරීම 10.5 අඩු කිරීම 6යි 10.4යි කියලා මේක අපිට ලියා ගන්න පුළුවන් 12යි 10.4 අඩු කිරීම 6 වැඩි කිරීම 10.4යි කියලා ඒ නිසා අපිට මේක ගන්න පුළුවන් 6යි 10.4යි ඒ විදිහට හොයාගන්න පුළුවන්. සමතුලිත අවස්ථාවේදී PQ සහ R යන මේවායේ සාන්ද්‍රණ ගණනය කරන්න. හරි සාන්ද්‍රණ ගණනය කරන්න. අපිට මේකට භාවිත කරන්න පුළුවන් P සමානයි CRT යෙදීමෙන් එතකොට අපි දාමු මේක P වායුවට CP සමානයි PP යට RT PP ආවා 6 වැඩි කිරීම 10 4යි පැස්කල්
බෙදීම R 8.31 ජූල් මවුලයට කෙල්වින් මේගොල්ලන්ගේ උෂ්ණත්වය දීලා තියෙන ආයතන RT ගුණිතය දීලා තියෙනවා. අන්න ඒවා තමයි පරිස්සම් වෙන්න ඕන. RT ගුණිතය දීලා තියෙනවා. කෙල්වින් හාර්ෂ්‍යක්ෂණයේදී 4 වැඩි කිරීම 10.3යි ජූල් මවුලයට. දැන් මේ උඩ තියෙන පැස්කල් කියලා කියන්නේ තුන නිව්ටන් වර්ග මීටර. ඒ කියන්නේ මේක තනිකරම තියෙන්නේ SI එක. ඒ කියන්නේ මෙතන සාන්ද්‍රණය එන්නේ මවුල ඝන ඩෙසිමීටරෙට නෙමෙයි මවුල ඝන මීටරෙට. මවුල ඝන මීටරෙට. ඒතර මෙතන තියෙන්නේ 10.3නේ. මෙයාට මෙයා සුළු වෙච්චාම උතන තියෙන 60 බෙදීම 4 කියලා. 60 බෙදීම 4 කියලා කියන්නේ 15යි මවුල ඝන මීටරයට වඩා ඩෙසිමීටරයට ගන්නවා 10 න් 3 වැඩි ගන්නවා. 15 වැඩි කිරීම 10 න් 3යි මවුල ඝන වර්ධනව හරියට. පාඩ මේක ඩෙසිමීටරයට කරන්න ඕන නම් 10 න් 3 වැඩි කරන්න මවුල ඝන ඩෙසිමීටර. එතකොට අපට 0.0යි මෙස 0.15 කියනවානේ. 0.15යි මවුල ඝන ඩෙසිමීටර. ඊට පස්සේ අනිත් දෙන්නගේ සාන්ද්‍රණය ගණනය කරද්දී එක්කෙනෙක්ගේ සාන්ද්‍රණය ගණනය කරගත්තා නම් හරි. අපි දාමු මෙතන හැටියට අපි දාමු කාටද? දාමු R වායුව. කමක් නැහැ. නැත්නම් Q වායුවට දැම්මත් කමක් නැහැ. Q වායුවට CQ සමානයි. එයාගේ තිබ්බ 4 වැඩි කිරීම 10 4යි නිව්ටන් විතර කමක් නැහැ. ඔයා දන්නවනේ පැස්කල් කියලා දැම්මත් එන්නේ අවසානට මවුල ඝන මීටරයට කියලා. හරි. දැන් ඒක දාන්න ඕනේ නැහැ. RT කියලා කියන්නේ ඒක ලේසි. 4 වැඩි කිරීම 10.3යි. එතකොට මෙතන 1යි නේ එන්නේ. 1යි 10යිද? 10යි. 10යි මවුල ඝන මීටරයට එන්නේ. ඩෙසිමීටරයට ගන්න ඕන නම් ඔක 10න් බෙදන්න. නැත්නම් 10 න් 3 වැඩි කරන්න. එතකොට තමයි මේක ඝන ඩෙසිමීටරයට වෙන්නේ. ළමයිට මේ ඒකක පරිවර්තනය බැයි නම් අහන්න මම ක්ලාස් එකේ වෙලාවකදී කියලා දෙන්නම්. මේක 0.01යි 0යි මවුල ඝන ඩෙසිමීටර ටික හදාගන්න. දැන් පොතේ ඔයාට මෙහෙම ගන්න පුළුවන්. මේකේ තරකයක් ලියන්න පුළුවන්. CR R වායුවේ සාන්ද්‍රණය සමානයි පුතේ Q වායුවේ සාන්ද්‍රණයෙන් භාගය. මේ මවුල වලින් භාගය කියන්නේ සාන්ද්‍රණයෙන් භාගය. ඒක පරිමාණ. එතන මෙතන එනවා 0.01යි 0යි මවුල ඝන ඩෙසිමීටරයට කියන එක බෙදන්න 2. කියන්නේ 0.0යි 0.5යි මවුල ඝන ඩෙසිමීටර ටික සාන්ද්‍රණය හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඉහත සමතුලිතතාවයලා KC ගණනය කරන්න අපිට KP එකෙන් ගණනය කරන්න තිබ්බා ආංශික පීඩන තිබෙච්ච එක. නමුත් දැන් සාන්ද්‍රණ තියෙන නිසා අපි KC සඳහා ප්‍රකාශනය ලියලා ආදේශ කරලා දාමු. එතකොට ඔකේ තුන්වෙනි ගාන එන්නේ KC සමානයි R වායුවේ සාන්ද්‍රණය ගුණ කිරීම Q වායුවේ සාන්ද්‍රණයේ වර්ගය බෙදීම P වායුවේ සාන්ද්‍රණයේ වර්ගය. හරිද? ආදේශ කරන්න R වායුවේ සාන්ද්‍රණය 0.0.05යි මවුල ඝන ඩෙසිමීටරයට Q වායුවේ සාන්ද්‍රණය 0.01යි මවුල ඝන ඩෙසිමීටරයට ආගේ වර්ගය බෙදීම P වායුවේ සාන්ද්‍රණය ඇවිල්ලා තිබ්බ අපිට P වායුවේ සාන්ද්‍රණය 0.01යි මවුල ඝන ඩෙසිමීටරයට ඕකේ වර්ග. ඒක සුළු කරලා ගන්න. උත්තරේ එනවා විල්ලා කියනවා 2.2 වැඩි කිරීම 10 න් 3යි බලන්න සුළු කිරීම. ඒක ගත්තාම මෙතනත් වර්ගයක් වෙනවා මෙතනත් වර්ගයක් වෙනවා කැපිලා යනවනේ. මෙන්න මේ මවුල ඝන ඩෙසිමීටරට පදයක් ඉතුරු. කොහොමද දාගන්න? හරි. ඊට පස්සේ 6 වෙනි ගානට එන්න. හරි. ළමයි එන්න 6 වෙනි ගානට. 6 වෙනි ගානේ ඒ කොටස ඔයාලට තියෙන්නේ දුබල ඒකභාෂ්මික අම්ලයක් සම්බන්ධව ගැටලුවක්. ඒකොල්ලේ ගැටලුවේදී කියනවා මේ පළවෙනි එකේදී අපෙන් අහනවා මේ වගේ HA දුබල අම්ලයක් ජලීය ද්‍රාවණයක ජලය තුල තියෙනකොට ජලීය ද්‍රාවණයක තියෙනවලු. ඔයාලා දන්නවා මේ HA දුබල අම්ලය අපිට ජලීය ද්‍රාවණයකදී ලියන්න පුළුවන් මෙන්න මේ ආකාරයේ ගතික සමතුලිතයකට එනවා කියලානේ. මේ ආකාරයේ ගතික සමතුලිතයකට එනවා. අපෙන් පළවෙනි ප්‍රශ්නේ අහනවා pH එකේ දත්ත ටිකක් දීලා තියෙනවා මම දත්ත ටික කියවන්න යන්නේ නැහැ.
දැන් pH අගය හොයන්න අපිට ඉස්සෙල්ලා මේ ගතික සමතුලිතය සලකලා අපිට ඕන වෙනවා පුතේ සමතුලිත අවස්ථාවේදී H3O+ සාන්ද්‍රණය හොයාගන්න. ඔයාලා දන්නවා මේ සමතුලිත H3O+ හොයන්න යන ගමනේදී අපි ලියනවා ආරම්භක සාන්ද්‍රණය මෙයාගේ 0.1යි මේකොල්ලෝ නැහැ. අතරම H3O+ ජලයෙන් ටිකක් වෙනවා අපි ඒක නොසලකා හරිනවා. මවුල ගන්න ඩෙසිමීටරයට ඊට පස්සේ පුතේ මේ විඝටනය වෙලා නැහැ තාම. මෙයාගේ විඝටනය වෙනවා යම් ප්‍රමාණයක්. ඒ විඝටනය වීමත් සමග ප්‍රභේදවල සාන්ද්‍රණයේ වෙනසක් වෙනවා. සාන්ද්‍රණයේ වෙනස මෙයාගෙන් x ප්‍රමාණයක් අඩු වෙනවා කියලා හිතමු. එතකොට මෙයාගේ x හැදෙනවා මෙයාගේ x හැදෙනවා ඒකත් සාන්ද්‍රණ පදයක්. හරිනේ. ඊට පස්සේ අපි ලියමු සමතුලිත සාන්ද්‍රණ. මෙතන 0.1 බිඳුව ඍණ x මෙතන x මෙතන x මවුල ඝන ඩෙසිමීටර. එතකොට මේ සමතුලිත සමග Ka ප්‍රකාශනය ලියන්න පුළුවන්. සමතුලිත H3O+ සාන්ද්‍රණය සමතුලිත OH- අයන සාන්ද්‍රණය සමතුලිත HA සාන්ද්‍රණය Ka දීලා තියෙනවා එක වැඩි කිරීම 10⁵ මවුල ඝන ඩෙසිමීටරයට මේ දෙන්නගේ සාන්ද්‍රණය x මවුල ඝන ඩෙසිමීටරයට ගුණ කිරීම x මවුල ඝන ඩෙසිමීටරයට බෙදීම 0.1 x මවුල ඝන ඩෙසිමීටරයට එක සුළු වෙලා යනවා. මෙතන පුතේ 0.1 x ආසන්නව සමානයි 0.1 කියලා ගන්න පුළුවන්. ඒ බිඳුවයි. ඒකට හේතුව ඒ 0.1 බිඳුවට වඩා x ගොඩක් කුඩා නිසා. ඉතින් අපිට ආදේශ කරන්න පුළුවන් මෙතනදී එක වැඩි කිරීම 10⁵ සමානයි x වර්ගයේ යට 0.1 බිඳුව. හරි. x සමානයි එක වැඩි කිරීම 10⁵ ඒ නිසා x කියලා කියන්නේ සමතුලිත H3O+ සාන්ද්‍රණය පැහැදිලිව මෙන්න මෙහෙම ලියන්න. ඒකත් එක්ක. එතකොට pH අගය වහන pH සමානයි ඍණ ලඝු 10 පාදයට ජලීය ද්‍රාවණ H3O+ සාන්ද්‍රණය. මේකට ආදේශ කරපුවාම කොට 3යි මේ වගේ එකක් ගණනය කරන්න දන්නවනේ. ඒකෙච්චර ප්‍රශ්නයක් නෙවෙයි. pH අගය 3යි. ඊට පස්සේ ඒකවල දෙවෙනි ප්‍රශ්නේ කියනවා පුතේ මෙන්න මේ සමතුලිත අවස්ථාවේදී HA යට A- සාන්ද්‍රණය සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න ඕන H3O+ සහ Ka ඇසුර. ඒක මහ ලොකු දෙයක් නෙමෙයි මේ සමතුලිත වෙලාවේදී ඉන්ස්ටිටියුට් දෙකේදී ඒකවල අපි අහනවා සමතුලිත HA බෙදීම සමතුලිත A- ට සම්බන්ධයක් ව්‍යුත්පන්න කරන්නලු Ka සහ H3O+ ඇසුරේ. ඉතින් අපි ළඟ තිබ්බ Ka ප්‍රකාශනය සමානයි H3O+ සාන්ද්‍රණයේ වතාවක් ජලීය ද්‍රාවණයේ A- සාන්ද්‍රණයේ බෙදීම අපි ළඟ තිබ්බා සමතුලිත HA සාන්ද්‍රණය දරුවෝ. ඉතින් අපිට HA මෙහෙට ගත්තා A- පල්ලෙහාට ගත්තා. හරිද? ඊට පස්සේ A- පල්ලෙහාට ගත්තා පහළට. මෙයා විතර අපිට එනවා සමතුලිත H3O+ සාන්ද්‍රණයේ වතාවක් Ka කියලා. මේ උත්තරය අපිට ගන්න. පැහැදිලි නේද? ඊට පස්සේ ප්‍රශ්නාංක 3ේදී ඒගොල්ලෝ කියනවා මේ HA අඩංගු ජලීය ද්‍රාවණයකට භස්මයකින් ස්වල්පයක් එකතු කරාලා. පොතේ ගාන හදන්න කලින් මම ඔයාලට පොඩි කාරණයක් කියනවා. ඔයාලට මතකද CH3 COOH ද්‍රාවණයක අපි හිතමුකෝ ආරම්භක සාන්ද්‍රණය 0.1යි pH අගය 3.2ක් විතර වුණා කියලා. දැන් මේ ද්‍රාවණයකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝනයෙන් ස්වල්පයක් එකතු කරා කියලා ඝනයෙන් ස්වල්පයක්. ඝනයකින් ස්වල්පයක් එකතු කරොත් දරුවෝ ඔතන අම්ල භස්ම ප්‍රතික්‍රියාවක් වෙලා දැන් මෙතනත් විඝටනය වෙලා යම් CH3COO- ප්‍රමාණයක් හැදෙනවා. නමුත් ඔතනදී CH3COOH සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා CH3COO+ ජලය හද. මෙතන සාන්ද්‍රණයේ 0.1යි නම් මේ වෙලාවේ මෙයාගේ හිතන්නකො දාපු මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාපු නිසා මෙයාගෙන් x කියලා මේ සාන්ද්‍රණයක් හරි සාන්ද්‍රණයක් අඩු වුණා කියලා. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාගේ පරිමාව වෙනස් වෙන්නේ නැහැ කැටයක් දාන්න කියලා හිතන්න. එහෙම හිතන්න. එතකොට මෙයාගේ 0.1 ඍණ x තමා පුතේ ප්‍රතික්‍රියාවෙන් පස්සේ පද්ධතියේ හැදෙන සාන්ද්‍රණය. හැබැයි අමතක කරන්න එපා. මේක සමාන ලවණ සාන්ද්‍රණයක් මෙතන ඇතියි.
ठीक है සමතුලිත අවස්ථාවේදී මෙතන CH3COO එන්නේ ඒ කියන්නේ ඔය වැඩෙන් පස්සේ CH3COOH වල තියෙන්නේ 0.1 ඍණ X සාන්ද්‍රණයක් මෙයා විඝටනය වෙනවනේ සම්පූර්ණයෙන්. නිසා මට CH3COO මයිනස් සාන්ද්‍රණය කියනවා X කියලා. ඒ වගේම මේ වෙලාවේදී CH3COOH වල සාන්ද්‍රණය අඩු වෙච්ච නිසා ඔය ද්‍රාවණයේ H2O+ අඩු වෙලා pH එක ටිකක් වැඩි වෙනවා. pH එක 4 වගේ වෙනවා. එතකොට බලන්න මේ අම්ලයට බස්ණයකින් යම් ප්‍රමාණයක් දාලා අපිට පුළුවන් කියන pH වගේ වැඩි කරන්න. ඒ වගේම අම්ලයේ සාන්ද්‍රණය අඩු වෙනවා. ඒකට හරියන ලවණය හැදෙනවා. හැබැයි මේ දෙක එකතු කරලා තවදුරටත් අම්ලයේ ආරම්භක සාන්ද්‍රණයට සමාන වෙනවා. 0.1 ඍණ X දැන් තියෙන මේ අම්ලයේ සාන්ද්‍රණයට ලවණයේ සාන්ද්‍රණයට පැයගේ සංකීර්ණ බස්මේ සාන්ද්‍රණයට ආරම්භක සාන්ද්‍රණය තමයි. වීඩියෝ නවත්තලා මෙන්න මෙතන ලියාගන්න. මේක ලියාගත්තට පස්සේ ඊළඟ ගාන හදන්න ලේසි. හරි. එතකොට මේකවල කියනවා ඔය HA අඩංගු ජලීය ද්‍රාවණයකට බස්මයක් මම B කියලා ගන්නකො බස්මයක් දාලා දැන් කලින් තිබ්බ මේ ද්‍රාවණයේ pH අගය 3යිනේ. ඒතර මේ සාන්ද්‍රණය 0.1යි තියෙන්නේ. හරි. දැන් HA යම් කොටසක් විතර බස්මයත් එක්ක ප්‍රතික්‍රියා කරන නිසා මම මෙතනදි පිටේ දාන්න බෑ HA වල සාන්ද්‍රණය කීයද කියලා. හැබැයි සැලකිය යුතු A- සාන්ද්‍රණයකුත් හැදෙයි යෝගේ. ඒතර මට මේ ද්‍රාවණය අර HA කම් HA තියෙනකොට හැදෙන විඝටනයෙන් හැදෙන A- වලට එහා ගිය A- සාන්ද්‍රණයක් මෙතන ඇති වෙනවා. මොකද බස්මයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ලවණය හැදෙනවනේ. හරි කොහොම හරි කමක් නැහැ මේ HA සාන්ද්‍රණය අඩු වෙනවා pH අගය 4ට ඇවිල්ලා තියෙනවා. ඔය වගේ තත්ත්වයක් තියෙන්නේ. දරුවෝ මෙතනත් අපිට මෙන්න මේ HA වල දැන් මේ ප්‍රශ්නයත් එක්ක ප්‍රතික්‍රියා දැන් pH අගය 4යි කියලා කියන්නේ අම්ලය තාම ඉතිරි කියලා. ඉතිරි අම්ලයේ සුපුරුදු පරිදි මේ වගේ විඝටනයකට ඉස්සරහ සමතුලිතයකට එනවා. හැබැයි අමතක කරන්න එපා මෙන්න මේ ලවණයේ මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කළා හිටින ලවණයේ A- මේ සමතුලිතයට ඔහු සහභාගී වෙනවා. අර කලින් ලියුවේ ඒ වගේම තමයි. හරි සහභාගී වෙනවා. ඒතර මේගොල්ලෝ අපෙන් අහනවා මේ වෙලාවේදී ද්‍රාවණයේ HA සාන්ද්‍රණය සහ A- සාන්ද්‍රණය ගණනය කරන්න කියලා. හරි. ඒකට උඩ සම්බන්ධය උපයෝගී කරගන්න කියලා කියනවා. අපිට සම්බන්ධයක් තියෙනවා. ඔය ජලීය ද්‍රාවණයේ දැන් පුතේ අපි මේ වෙලාවේ මේකට තාම Ka සමතුලිතය Ka ප්‍රකාශන ලියන්න පුළුවන්. ඒ Ka ප්‍රකාශන ලියලා ඕනනම් අර දෙවෙනි අපි කලින් කතා කරපු සම්බන්ධය ඒ විදිහටම මේ පද්ධතියට ව්‍යුත්පන්න කරන්න පුළුවන්. එහෙනම් ව්‍යුත්පන්න කරොත් අපිට එන්නේ HA යට A- සමානයි දැන් ද්‍රාවණයේ තියෙන H2O+ සාන්ද්‍රණයට Ka. ඒතර මේකට ආදේශ කරන්න H2O+ දැන් pH අගය 4යි කියලා කියන්නේ පොඩ්ඩක් ගණනය කරලා පෙන්නන්න pH අගය 4යි කියලා කියන්නේ H2O+ එක වැඩි කිරීම 10^4යි කියලා මම ඒ ගණනය කිරීම කරන්නේ නැහැ. pH 4යි කියලා කියන්නේ එක වැඩි. ඒතර මෙතන අපිට ලියන්න පුළුවන් pH සමානයි 4යි නම් H2O+ එක වැඩි කිරීම 10^4යි කියලා පෙන්නන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒ වගේ සුළු ගණනය කිරීම මම ඕනේ නැහැ කරන්න. යට එක වැඩි කිරීම 10^5යි. එතකොට මෙතනින් අපිට එනවා HA සාන්ද්‍රණයට A- සාන්ද්‍රණය අවශ්‍ය වුණොත් 10යි HA සමානයි 10යි A- කියලා. හරිද පුතේ? හරි. දැන් මම ඔයාලට කලින් පෙන්නුවා නේද මේ බස්මේ දානකොට අම්ලයෙන් අඩු වෙන සාන්ද්‍රණයේ ලවණයෙන් හැදෙනවා කියලා. ඒ කියන්නේ තවදුරටත් නැත්නම් මෙහිදී අපිට ලියන්න පුළුවන් පුතේ අම්ලයේ සාන්ද්‍රණයේ වතාවක් ලවණය කියන්නේ යාගෙන් හැදෙන ලවණයේ සාන්ද්‍රණය මේ දෙක අම්ලයේ අඩු වෙනකොට ඒකට හරියට ලවණය හැදෙනවා. ඒ කියන්නේ සාන්ද්‍රණය තාමත් 0.1 බිඳුවට සමාන වෙලා තියෙනවා. හැබැයි මට මෙතනදී පුළුවන් HA වෙනුවට HA 10 ආදේශ කරන්න. 10යි A- සාන්ද්‍රණය ධන A- සමානයි 0.1 මවුල ඝන දෙසිමීටරයට මෙතන 11යි A- සමානයි 0.1 මවුල ඝන දෙසිමීටරයට A- සමානයි 0.1 මවුල ඝන දෙසිමීටර. මේ ගානේ චූටි ගැටලුවක් තියෙනවා මම ඒක මොකද කිව්වේ නෑ ඕන්නේ මොන මෙච්චර 0.1 අපි බෙදමු 11යි 0.999 එහෙම උත්තරයක් ආවද 0.999 ඒ කියන්නේ 1 2 3 9.09 වැඩි කිරීම 10^2යි මවුල ඝන දෙසිමීටර. හරිද? එතකොට ඔයා කොහොමද HA සාන්ද්‍රණය වන්නේ? ඉතින් HA සාන්ද්‍රණය නිසා HA සාන්ද්‍රණය සමානයි 10 වතාවක් A- නේ. වැඩි කිරීම 9.09 වැඩි කිරීම 10^2 ඕක වැඩි කරා නම් හරිය නේද මේ
මෙතන 10 3යි නේද කිව්වේ. මෙතන 10 3යි. එතකොට මේක 10 3යි මෙතන 10 2ක්. 9.9 වැඩි කිරීම 10 2යි මවුල ගන්න. හරි නේද? හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඒකෙම හරි ඊළඟට කියනවා මෙන්න මෙහෙම. හරි ලේසි ප්‍රශ්නයක්. ඊළඟට කියන්නේ ප්‍රශ්න අංක 4 මේ ද්‍රාවණයේ HA- ට සමාන වුණොත් දෙකේ ව්‍යුත්පන්න කරන ලද සම්බන්ධය භාවිතා කරලා pH අගය ගන්න එක. එතකොට HA සාන්ද්‍රණය බෙදීම A- සමානයි H3O+ යට Ka මේ දෙක සමාන වෙනවා. ඔය වගේ අවස්ථාවක් කියවනේ අනුමාපන කරද්දී දුබල අම්ලයේ ප්‍රබල බෂ්ණයක් මගින් අනුමාපනය කරද්දී අපිට ඔය අවස්ථාවක් වෙනවා. මේ දෙන්න සමාන වෙනකොට මෙහිදී A- සාන්ද්‍රණය සමානයි HA නම් අපිට ද්‍රාවණයේ පවතින H3O+ ට Ka ලියන්න පුළුවන්. සමානයි කියලා. කියන එක වැඩි කිරීම 10/5යි. මවුල ගන්න බෙදීමේට දැන් මේකෙන් ඔයාලට පෙන්වන්න පුළුවන් pH එකේ 5යි කියලා. ඒක මවුල සමාන දෙයක් නෙමෙයි. ඊට පස්සේ කොහොමද ඊළඟ ගානට ස්වාරක්ෂක ද්‍රාවණයක් හදනවා ඒ ගානක්ද බලන්න. ඊළඟකේදී මෙන්න මෙහෙම කාරණයක් තියෙනවා. පස්වෙනි ගැටලුව ආරම්භක සාන්ද්‍රණය 0.05යි. ඔන්න HA ද්‍රාවණයක් තියෙනවා 0.05යි මවුල ගන්න ඩෙසිමීටරයට සාන්ද්‍රණය ඒකෙන් 55කට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා 0.05යි ඝන සෙන්ටිමීටර් 50ක්. එතකොට ඔතන හැදෙනවා ද්‍රාවණයක් 105ක්ද බලන්නකොද. ඒකට වතුර දාලා මුකුත් කරන්නේ නැහැ. හරි. එතකොට මෙතන කොහොම හරි 105ක ද්‍රාවණයක් හැදෙනවා. බලන්න එතන පරිමාව ගත්ත හරියද කියලා ආරම්භයේදී. හරි. මම ගන්න 4 විදිහ කියලා දෙන්නම්කෝ. හරි. දැන් මෙතනදී වෙන්නේ පුතේ ඉස්සල්ලාම මතක තියාගන්න මේ අම්ලයේ බෂ්මයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මේවයි ගන්න අපි තියරි ක්ලාස් එකේ ඕන තරම් හදලා තියෙනවා. අම්ලයේ බෂ්මයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඔතනින් කවුද ඉවර වෙන්නේ? එයා ඉවර වෙනකම් ප්‍රතික්‍රියා කරනවා. මෙතන ලවණය හැදෙනවා. ජලය හැදෙනවා. අයි මෙහෙම ලියමු. අගන්තියම කියලා ලියන්න ඕනේ. ආරම්භක මවුල. n සමානයි cv දාන්නේ. මෙයාගේ 0.05යි බිඳුව වැඩි කිරීම 55.0 වැඩි කිරීම 10/3යි. මේක මවුල වලින් යන්නේ. මෙයාගේ 0.05යි බිඳුව වැඩි කිරීම 50යි දශම හරි 50.0යි තව බිඳුවක් දාගන්න මම දැම්මේ නැහැ වෙලා යන නිසා දැම්මේ නැහැ කියලා ගැටලුවකුත් නැහැ 10/3යි. මෙතනින් පුතේ මේ සංඛ්‍යාව කුඩායි. එකට එක අනුපාතයෙන් ප්‍රතික්‍රියා වෙන මේ සංඛ්‍යාව කුඩා නිසා මේ සම්පූර්ණ ප්‍රමාණය වැය වෙනවා. ඒ කියන්නේ මෙතනොත් ඒ ප්‍රමාණයම වැය වෙනවා. හරි. මම මේ ලියන්නේ ප්‍රතික්‍රියාවට පසු ඉතිරි මවුල මේක අපිට අඩු කරද්දී 0.05 බිඳුව වැඩි කිරීම 5.0 වැඩි කිරීම 10/3ක් වෙනවා. මෙතන එන්නේ නැහැ හැබැයි ලවණයක් හැදෙනවා. 0.05 බිඳුව වැඩි කිරීම 50.0 වැඩි කිරීම 10/3යි මවුල හැදෙනවා. හරි නේද? මේක. එතකොට මෙතනදී අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. ඉතිරි CH3COOH පහත සමතුලිතය ඇති කරයි කියලා හිතන්න. එතකොට CH3COOH equals නැත්නම් මෙහෙම කරමු. හරිද? ලේසියෙන් හදන්න පුළුවන් විදිහක් තියෙනවා. මෙහිදී ද්‍රාවණයේ CH3COOH මෙන්ම CH3COO එන්නේද අඩංගුවේ දුබල අම්ලයයි එයාගේ සංයුග්මක බෂ්මයේ අඩංගු ලවණයක් තියෙනවා. ද්‍රාවණයේ ස්වාරක්ෂක ද්‍රාවණයක් කියලා හිතන්න පුළුවන්. ඒක සෛද්ධාන්තිකව ගැටලුවක් නැහැ. අර අපි දන්නවනේ එක්කෙනෙක්ට සාපේක්ෂව අනිත් එක්කෙනා 50 10 ගුණයකින්වත් ඉන්නවනේ අඩුම තරමේ.
ඒ කියන්නේ එක්කෙනෙක් 10 ගුණයකට වඩා වැඩි වෙන්න බෑ සාමාන්‍ය සෛද්ධාන්තික ආරක්ෂක. ඔබේ මෙතන 5යි මෙතන 5යි කියන්නේ මෙයාට වඩා මෙයා 50 ගුණයකින් ඉන්නවා. 10 ගුණයකින් ඉන්නවා. අවුලක් නැහැ ස්වාරක්ෂිත දානයක් හිතන්න පුළුවන්. අර රේන්ජ් එක තියෙන්නේ මෙයාට වඩා මෙයා 10 ගුණයකට වඩා වැඩි වෙන්න බෑ. මෙයාට වඩා මෙයා 10 ගුණයකට වඩා වැඩි වෙන්න බෑ. නැත්තම් මෙයාට වඩා මෙයා 10 ගුණයකට අඩු වෙන්න බෑ. නැත්තම් මෙයාට වඩා මෙයා 10 ගුණයකට අඩු වෙන්න බෑ. කොහොම හරි එහෙම තත්ත්වක නැහැ. මෙයා 10 ගුණයකින් ඉන්න එක ප්‍රශ්නයක් නැහැ. එකම පරිමාව නිසා මේ මෞල සංඛ්‍යාවගේ මේ මෞල සංඛ්‍යාව 10 ගුණයක් කියන්නේ මෙයාගේ සාන්ද්‍රණය වගේ මෙයාගේ සාන්ද්‍රණය 10 ගුණයක්. ඒ නිසා අපිට අවුලක් නැහැ ස්වාරක්ෂිත දානක හිතන්න පුළුවන්. එහෙනම් පද්ධතියට හෙන්ඩර්සන් සමීකරණය යෙදී. ඒ කියන්නේ pH සමානයි pKa ධන ලඝු 10 පාදයට ලවණයේ සාන්ද්‍රණය බෙදීම අම්ලයේ සාන්ද්‍රණය. ඔක දාන්නකෝ. හරිද? ඉතින් ඔකට අපි ආදේශ කරමු. කොහොමද ආදේශ කරන්නේ? මෙන්න මෙහෙම ආදේශ කරන්න පුළුවන්. pH සමානයි ඍණ ලඝු 10 පාදයට 1 වැඩි කිරීම 10 ඍණ 5 ධන ලඝු 10 පාදයට ලවණයේ සාන්ද්‍රණය. ලවණයේ මවුලකෝ 0.5 වැඩි කිරීම 50.0 වැඩි කිරීම 10 ඍණ 3 බෙදීම 105 වැඩි කිරීම 10 ඍණ 3 ඕනනම් මවුල ගන්න දෙසිමීට ඔක කැපිලා යනවා තේරුමක් නැහැ 0.5 වැඩි කිරීම 5.0 වැඩි කිරීම 10 ඍණ 3 බෙදීම 105 වැඩි කිරීම 10 ඍණ 3යි මේකත් මෙහෙම කරපුවම මවුල ගන්න දෙසිමීට මෙයාට මෙයා සුළු වෙනවා මෙයා සුළු වෙනවා 10 ඍණ 3ට 10 ඍණ 3 සුළු වෙනවා මෙයා සුළු වෙනවා මෙතන එනවා 10ක් කියලා. pH සමානයි මේක සුළු මම දැන් මම හිතනවා ඔයගොල්ලන්ට මේවා සුළු කරන්න පුළුවන් කියලා. හරිද? එතකොට මෙතන 1 වැඩි කිරීම 10 ඍණ 5 කියලා කියන්නේ ඍණ 5යි ඍණයි ධන වෙලා මේක 5 වෙනවා. ධන ලඝු 10 පාදයට 50 බෙදීම 5 කියලා කියන්නේ 10යි 10 ලඝු 10 පාදයට 1යි. ඒ කියන්නේ pH සමානයි 5 ධන 1 සමානයි 6යි කියලා. පුතේ මෙතනදී මම pH හොයන හැටි ඊට පස්සේ ඍණ ලඝු 10 පාදයට මේ Ka ආදේශ කරලා ඒක 5යි කියලා ගන්න හැටි කියලා දෙන්නේ නැහැ. ඒව ඕනනම් කොහොමගෙන් පෞද්ගලිකව අහන්න නැත්නම් ඔයගොල්ලෝ ඒක පොඩක් ප්‍රැක්ටිස් කරගන්න වෙනවා තනියම. හරි මොකද බේස් ක්ලාස් එකේදී අපි එච්චර ඇතුළට ගිහිල්ලා සාකච්ඡා කරන්න බෑ. හරි? එහෙනම් බැරි කෙනෙක් ඉන්නවනේ හැබැයි කියන්න උත්සාහය තියෙන ළමයෙක් ඉන්නවනේ. හරි ඊට පස්සේ අපි මේක B වලට යමු. B වල තියෙන්නේ ද්‍රාව්‍යතා ගුණිතය. හරි? ප්‍රශ්නයක් ද්‍රාව්‍යතා ගුණිතය. බලමු මොකද කියන්නේ කියලා. සංසුද්ධ කැල්සියම් කාබනේට් ග්‍රෑම් 4ක නියමියක් 0.3යි මවුල ඝන දෙසිමීටරයට HCl ඝන සෙන්ටිමීටර් 500ක් සමග ප්‍රතික්‍රියා කිරීමට ඉඩහළ විට ලැබෙන ද්‍රාවණයේ H+ අයන සාන්ද්‍රණය ගණනය කරන්න. මේ ප්‍රශ්නේ මම ඔයාලා ක්ලාස් එකේ ඉන්න කලින්වත් බැරි වෙනවා. දැන් මට මේ ප්‍රශ්නේ අලුතෙන්ම තමයි මම සුළු කිරීම මට මොකුත් මතක නැහැ. මම පොඩ්ඩක් විස්තර ලියාගත්තා. බලන්න මම ඉතින් සුළු කිරීම එහෙම වෙයිද කියලා. දැන් පුතේ මේක පළවෙනි එකේ කැල්සියම් කාබනේට් HCl එක ප්‍රතික්‍රියා වෙනවනේ. දැන් මේ කැල්සියම් මේ HCl ද්‍රාවණයට කැල්සියම් කාබනේට් දාපුවම කැල්සියම් කාබනේට් HCl එක ප්‍රතික්‍රියා වෙන නිසා HCl සාන්ද්‍රණය අඩු වෙනවා. එතකොට මේ ද්‍රාවණයේ H+ ප්‍රමාණය තීරණය වෙන්නේ අර කැල්සියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කරලා ඉතුරු වෙච්ච HCl. මේක අපිට ඉතුරු HCl හොයන්න. එතකොට මෙතන තුලිත ප්‍රතික්‍රියාව ලියාගත්තොත් මෙතන කැල්සියම් ක්ලෝරයිඩ් හැදෙනවා, කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා, ජලය හැදෙනවා. ප්‍රතික්‍රියාව තුලිතයි නේද? මෙතන ප්‍රතික්‍රියාව එකට දෙක අනුපාතයි. එතකොට බලන්න පුළුවන් භාවිතා කරපු කැල්සියම් කාබනේට් මවුල. එතකොට මෙතන 4යි. ඒක බෙදුම යාගේ මෞලික ස්කන්ධයෙන් කැල්සියම් කාබනේට් කියලා කියන්නේ CI නේද? CI 40 ධන 60 එන්නේ CI. හරි. CI ග්‍රෑම් මවුලයට ඒ කියන්නේ 4 වැඩි කිරීම 10 ඍණ 4යි මවුල. බලමු ආරම්භක HCl මවුල සාන්ද්‍රණය 0.3යි වැඩි කිරීම 500 වැඩි කිරීම 10 ඍණ 3 එතකොට මේක මවුල වෙනවා. හරිද? එතකොට මෙතන මවුල තියෙනවා පුතේ ඇත්තටම දැන් මේ කියන්නේ 17.3ක් තියෙනවා 500කනේ. ඒ කියන්නේ 0.15යි මවුල තියෙනවා. හරිද? එතකොට කැල්සියම් කාබනේට් මවුල වගේ මෙතන 10 ඍණ 4 නෙවෙයි 10 ඍණ 2. ඒ කියන්නේ වැලීම ගොඩක් පොඩි අගයක් වෙනවා. එතකොට කැල්සියම් කාබනේට් වගේ පුතේ වැය වෙන මවුල සංඛ්‍යාව HCl දෙගුණයි.
කැල්සියම් කාබනේට් 4යි 10යි නම් 4යි නම් එතකොට කැල්සියම් කාබනේට් මවුල එක්ක කැල්සියම් කාබනේට් මවුල x ප්‍රමාණයක් තිබ්බොත් HCl 2යි x. අපිට ලියන්න පුළුවන් වැයවන HCl මවුල සමානයි දෙගුණේ වතාවක් n කැල්සියම් කාබනේට්. ඒ කියන්නේ දෙක වතාවක් 4 වැඩි කිරීම 10 ඍණ 2යි මවුල. ඒ කියන්නේ 0.08යි මවුල. හරි. දැන් හොයාගන්න පුළුවන් අපිට ඉතිරි HCl මවුල මම පොඩ්ඩක් ගන්න බලන්නද යන විදිය හරියද කියලා මම සුළු කිරීම. නැත්නම් අපි ගිහිල්ලා ආපහු එන්න නෙවෙයි වෙලාව යනවා. හරි. ප්‍රශ්නාංක 6 .1යි අර්ථ යන විදිය හරි වගේ නේ. 0.1 මෙතන 1.5 නේ ආවේ. 1.5 අඩු කිරීම 0.8යි මවුල. මෙතන 0.7යි මවුල එනවා. හරිනේ. 0.7යි මවුල. ඔව්. දැන් එතකොට ඉතිරි HCl සාන්ද්‍රණය 0.07යි මවුල ගන්න දෙසින්න. දැන් මතක් වුණේ කලින් ගානක තිබ්බ උපකල්පන ගහක් සඳහන් කරන්න කියලා. පස්වෙනි ගානේ කලින් දිගේ අවසාන ගාන උපකල්පන. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැබැයි මම ස්වාරක්ෂක ද්‍රාවණයක් කියලා උපකල්පනය කරා. ඒක ප්‍රමාණවත් වෙන්නේ. ඒතර ද්‍රාවණයේ උෂ්ණත්වය නියතයි. අර Ka භාවිතා කරනවා නම් උෂ්ණත්වය නියතයි. අපිට උපකල්පනය කරන්න පුළුවන්. බලමු මේක මොනවද දීලා තියෙන්නේ කියලා. ඔව්. ඒ ස්වාරක්ෂක ද්‍රාවණයක් හෙන්ඩර්සන් සමීකරණය භාවිතා කරා. තවුණා ඉතින් ඔයාලට උෂ්ණත්වය එකමයි ඒව ගන්නත් පුළුවන්. ඒ ද්‍රාවණයේ ස්වාරක්ෂක ද්‍රාවණයක් කියන එක ලියන්න මොනවා. ඊයනොත් අපි හෙන්ඩර්සන් සමීකරණය දැන්නේ සමතුලිත ප්‍රතික්‍රියා මුකුත් ලියන්නේ නැතුව එලින්ම හෙන්ඩර්සන් සමීකරණය දැක්මේ ඒ ස්වාරක්ෂක ද්‍රාවණයක් කියලා අපි ලියමු. මම ඒක දැන් මතක් කරගෙන මේක ලියද්දී ඉතිරි HCl සාන්ද්‍රණය ගන්න පුළුවන් පොතේ මෙහෙම මේක මේ මවුල සංඛ්‍යාව අපිට පරිමාවෙන් බෙදන්න. ඔතන තියෙන්නේ ඝන දෙසිමීටර් 0.5. හරි. එතන අපිට මේක බෙදන්න වෙනවා. එතකොට මේක බෙදපුවාම ඇත්තටම ගන්න මට දැන් මේ ඔක බෙදලා මතක් වෙන්නේ නැහැ. 0.14යි මවුල ගන්න දෙසිමීටර්. ඒ කියන්නේ පුතේ ඔය ද්‍රාවණයේ ඉතිරි H+ සාන්ද්‍රණය HCl කියන්නේ ප්‍රබල අම්ලයක් නේ. H+ නැත්නම් H2+ සාන්ද්‍රණය 0.14යි මවුල ගන්න දෙසිමීටරයට. ඒ කියන්නේ ද්‍රාවණයේ pH එකක් ගන්නවා. pH එකක් ගන්න ඉතිරි H+ සාන්ද්‍රණය තියෙනවා. ඊට පස්සේ දෙවෙනි ගානට එන්න. හරි ළමා එන්නේ ඒකේ දෙවෙනි ගානට. දෙවෙනි ගානේ කියනවා ඉහත එක පියවරෙන් ලැබුණු ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 250කට. දැන් අපි ළඟ තිබිච්ච ද්‍රාවණය මොකක්ද? තිබුණා මේ ද්‍රාවණයේ අවසානයේ ඉතුරුනේ මොනවද? ඝන සෙන්ටිමීටර් 500ක් තියෙනවා. මේ ද්‍රාවණයේ තියෙන පුතේ කැල්සියම් ක්ලෝරයිඩ්. හරි. ඔය කැල්සියම් ක්ලෝරයිඩ් සම්පූර්ණයෙන් විඝටනය වෙලා Ca2+ නිදහස් කරනවා. නිදහස් කරනවා. අතන කැල්සියම් ක්ලෝරයිඩ් හැදිලා නැහැ. හරිද? ඒ වගේම මේකේ අර ඉතිරි H+ උත් තිබ්බා. සාන්ද්‍රණයක් අපි ළඟ තියෙනවා 0.14යි කියලා. දැන් මේ ද්‍රාවණයෙන් 250ක් ගන්නවා. හරි. මේ ද්‍රාවණයෙන් 250ක් ගන්නවා. 250ක් ගත්තාම මේ ද්‍රාවණයට ඕකේ තියෙන කැල්සියම් 2+ යම් ප්‍රමාණයකුත් වෙනවා. ඒ වගේම H+ සාන්ද්‍රණය පරිමාව වෙනස් වගේ සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ. තවදුරටත් 0.14ම තියෙනවා. දැන් මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනවා. අහනවා අපෙන් මෙන්න මෙහෙම ප්‍රතික්‍රියාවක් වෙනවද කියලා. කැල්සියම් 2+ OH- එක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය හදනවාද කියලා අහනවා. පුතේ මෙතනදී අපිට හිතන්න පුළුවන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ජලයේ ද්‍රාව්‍යතාවයේ අඩු ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. ජලයේ සුළු වශයෙන් දිනන ප්‍රබල විද්‍යුත් විච්ඡේදය සඳහා තමයි අපි මෙන්න මේ concept එක දාන්නේ. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා ලියලා සඳහා ඔයා නිකමට මතක් කරගන්න මේක. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේදී ඇති කරගන්නවා මෙන්න මේ වගේ ගතික සමතුලිතයක්.
ඕකට අපි ලියනවා සමතුලිතතාවනියතේ KSP සමානයි කැල්සියම් 2+ සාන්ද්‍රණයේ වතාවක් OH- සාන්ද්‍රණයේ වර්ගය. හරිද? පුතේ අපිට දැන් මෙන්න මේ දැන් මෙතන ඇත්තටම කරන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගණය දාලා දිය වෙන දෙනවා නෙමේ. ද්‍රාවණයේ කැල්සියම් 2+ සහ OH- මාර්ග දෙකකින් පැනලිලා මේ අවක්ෂේපය හැදෙනවාද කියලා අහනවා. පුතේ එහෙම වෙන්න නම් මේ දෙන එක තුළ මේ අවක්ෂේපය හැදෙන්න නම් ඔයාලා දැනගෙන ඉන්න ඕන. හරි? අවක්ෂේපයක් සෑදීමට නම් හරි මෙතනදී ඔය කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දී අයනික ගුණිතය තියරි කරපු ළමයි දන්නවා අයනික ගුණිතය කියන්නේ මොකක්ද කියලා අහගෙන ඉන්න අයනික ගුණිතය හරිද අයනික ගුණිතය අවක්ෂේපයක් සෑදීමට නම් නැත්නම් අවක්ෂේපයක් හරි සෑදීමට නම් අයනික ගුණිතය විශාල වෙන්න ඕන KSP ට වඩා. දැන් අපි බලමු මේ අවස්ථාවේදී අයනික ගුණිතය KSP ට වඩා විශාලද නැද්ද? මේකේ අපිට ඇත්තටම අහන්නේ අවක්ෂේපයක් සිදු නොවන බව පෙන්වන්නනේ. එහෙනම් ඇත්තටම KSP ට වඩා අයනික ගුණිතය කුඩායි කියලා පෙන්වනවා නම් හරි. එතකොට දැන් අපි බලනවා මේ කැල්සියම් 2+ සහ OH- ජලය මේ දෙන මිශ්‍ර කරලා පස්සේ ද්‍රාවණය කරන කැල්සියම් 2+ සහ OH- කොටුව. මෙයාගේ සාන්ද්‍රණය 0.16යි මවුල ගන්න ඩෙසිමීටර 250ක් මිශ්‍ර කරනවා. මොන දැන් ද්‍රාවණයක් හැදෙනවා. දැන් මේක හැදිච්ච ගමන් මම ලියනවා මිශ්‍ර කළ වහාම මම මේ ඔක්කොම මකනවා ඉස්සෙල්ලා ලියා ගන්න. මිශ්‍ර කළ වහාම ඕකේ තියෙනවා පුතේ කැල්සියම් 2+ ඇත්තටම මට කියන්න පුළුවන් මෙන්න මේක. හරි මගේ යම් මවුල සංඛ්‍යාවක් තමයි මම අවසන් කරනවා. ඔය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය පුතා මතක තියාගන්න පරිමාව දෙගුණයක් වෙනවනේ 250 250 පරිමාව දෙගුණයක් වෙනවනේ ඒතරගේ සාන්ද්‍රණයේ භාගයක් වෙනවා 0.16 බෙදීම 2යි මවුල ගන්න. ඔයාලා ගන්න පස්සේ පැහැදිලි කරමු. හැබැයි ඒ වගේම H3O+ සාන්ද්‍රණයක් වෙනවා. කොච්චරද H3O+ සාන්ද්‍රණය? අත්තම කතාව 250 250 කියනකොට 500ක්. එයාගේ සාන්ද්‍රණයක් භාගයක් වෙනවා. ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. හැබැයි කැල්සියම් 2+ එක්ක OH- අවක්ෂේප වෙන්න කලින් මේ දෙන්නගේ ප්‍රතික්‍රියාවක් වෙනවා. ඉස්සලා බලන්න ඔය දෙන ප්‍රතික්‍රියාව වුණාම OH- සම්පූර්ණයෙන් ඉවර වෙනවද? එහෙම නැත්නම් OH- ඉතිරි වෙනවද? OH- ඉවරුනට අවක්ෂේපයක් ඇති වෙන්නේ නැහැ නේ. අපි බලමු ඉස්සලා ඔය ද්‍රාවණයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් H+ ප්‍රතික්‍රියාවෙන් පස්සේ මොකද වෙන්නේ? මේක ලියා ගන්න වීඩියෝ කරනවා ඊට පස්සේ මම මේක පාරක් දැන්. අපි ගාන මවුල වලින් යන්නේ. මවුල වලින් යන්නේ. ඒතර ලේසි. දැන් මම අර කතා කරන්නේ මිශ්‍ර කළ ද්‍රාවණයේ මම මෙන්න මෙහෙම ප්‍රතික්‍රියාවක් කියලා පෙන්නනවා. මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. මම ලියනවා H+ මවුල. H+ මවුල. H+ මවුල හොයන ක්‍රම කීපයක් තියෙනවා. 0.14 250 වැඩි කරලා හොයන්නත් පුළුවන්. 0.14 දෙකෙන් බෙදලා 500 වැඩි කරලා හොයන්නත් පුළුවන්. මේ ද්‍රාවණය 500ක්. හරි? නමුත් ඉතින් මම මෙතනින් හොයන්නම්. මෙතනින් එන H+ ප්‍රමාණය මොකද වෙන්නේ? H+ මවුල 0.14යි පරිමාණය වැඩි කරපුවම මොකද හරියනවා? 250 වැඩි කිරීම 10 රින 3යි එතකොටම මවුල වෙනවා. අපි බලමු ආරම්භක NaOH මවුල. ඒකත් මම මෙතනින් හොයන්නම්. හරි? ඒක තමයි අතන තියෙන්නේ. 0.16 වැඩි කිරීම 250 වැඩි කිරීම 10 රින 3යි මවුල. හරි. දැන් අපිට පේනවා මේ දෙන්න අතර අනුපාතය 1:1යි. මේකයි දිහා බලපුවම සුළු කරන්න ඕනේ 250 10 0.64 අඩුයි H+ මවුල අඩුයි. එසා H+ සියල්ල වැය වෙනවා. එකට එක නිසා H+ වලට සමාන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණයක් වැය වෙනවා. මම ලියනවා වැය වන NaOH මවුල. පුතේ HCl මවුල වලට සමානයි. හරි? අඩංගු HCl නැත්නම් H+ මවුල වලට සමානයි. ආදේශ කරලා. 4 වැඩි කිරීම 250 වැඩි කිරීම 10 තමයි මවුල. එහෙනම් දැන් මම ලියනවා ඉතිරි NaOH මවුල. එතන මට එන්නේ 0.16 අඩු කිරීම 0.14 වැඩි කිරීම 250 වැඩි කිරීම 10 රින් 3යි මවුල. මෙතන 0.02 නේද එන්නේ? හරි නේද? මම ගත්තා 250 වැඩි කිරීම 10 රින් 3යි මවුල. මට ඔතනම් පුතේ පුළුවන් ඉතිරි NaOH සාන්ද්‍රණය බලන්න. 0.16යි 2 වැඩි කිරීම 10 රින් 3 පරිමාව දැන් තියෙන්නේ 500.
0.01යි මවුල ගන්න ඩෙසිමීටර. ඒ කියන්නේ අවශ්‍යම එක වැඩි කිරීම 10^2යි මවුල ගන්න ඩෙසිමීටර එක භාවිත කරන දෙයක්. හරිද? දැන් කැල්සියම් 2+. හරි මම මෙහෙම ඕන ලියන්නම්. අවසන් ද්‍රාවණයේ කැල්සියම් 2+ මවුල. මෙන්න මෙතන ඔයාට පෙන්වන්න පුළුවන් කැල්සියම් කාබනේට් වලට සමාන කැල්සියම් ක්ලෝරයිඩ් මවුල ප්‍රමාණයක් හැදෙනවා. කැල්සියම් කාබනේට් තිබෙ 4.10/2යි. නැ කැල්සියම් ක්ලෝරයිඩ් 4.10/2යි. හැබැයි තිබෙ 500ක ගත 250යි. ඒ කියන්නේ ආරම්භක ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 500ක 4 වැඩි කිරීම 10/2ක් මවුල තිබ්බනම් දැන් අපි බලනවා 250ක. ඒතර එනවා 2 වැඩි කිරීම 10/2යි මවුල. පාට ඒක ඕන නම් මෙන්න මෙහෙම පෙන්වන්න පුළුවන්. හරි. කැල්සියම් කාබනේට් වලින් කැල්සියම් ක්ලෝරයිඩ් එයාගෙන් කැල්සියම් 2+. මෙයාගේ 4 වැඩි කිරීම 10/2ක් තිබ්බා. ඒ කියන්නේ මෙයාගේ 4 වැඩි කිරීම 10/2යි. ඒ කියන්නේ මෙයාගේ 4 වැඩි කිරීම 10/2යි. හැබැයි 4 වැඩි කිරීම 10/2 තියෙන 500 මෙන්න මෙතන මම විතර පින්තූර අඳිනවා නම් ඒ රූප අඳිනවා නම් ඒවා දාගන්න උතර හරිනේ. හැබැයි 250ට දී 2.10/2කට බහිනවා. හරි මම මේක මකනවා. දැම්මට පුළුවන් කැල්සියම් 2+ සාන්ද්‍රණය ගණනය කරන්න. ද්‍රාවණයේ කැල්සියම් 2+ සාන්ද්‍රණය 2 වැඩි කිරීම 10/2යි මවුල පරිමාව 500 වැඩි කිරීම 10/3යි ඩෙසිමීටර. එතකොට මෙතන එන්නේ 20 බෙදීම 500යි. 20ට නෑ 200 නෑ 2008යි මවුල ගන්න ඩෙසිමීටර. දැන් අපි අයනික ගුණිතය ගන්න. එම නිසා අයනික ගුණිතය කොහොමද එන්නේ? කැල්සියම් 2+ සාන්ද්‍රණයේ වතාවක් OH- සාන්ද්‍රණයේ වර්ගය. කැල්සියම් 2+ තියෙනවා 0.08යි මවුල ගන්න ඩෙසිමීටරයට. OH- තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට පුතේ OH- සමාන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සම්පූර්ණයෙන් අයනීකරණය වෙනවනේ. එක වැඩි කිරීම 10/2යි මවුල ගන්න ඩෙසිමීටරගේ වර්ගය. මෙතන හරියද? 2500 8ක් නෑ 4යි තියෙන්නේ. 4. එතන මෙතන එනවා 4 ඍණ 2යි ඍණ 4යි 4යි 10 ඍණ 6යි. හරිද? එතන 4යි 10 ඍණ 6 ඕන ඒකක දාන මවුල 3ක් වෙනවා DM ඍණ 9ක් වෙනවා. දැන් මොකක්ද ඔයා කියන්නේ? මෙහිදී ඔය තර්කයේ මුලින්ම දාගත්තනේ. අවක්ෂේපයක් ඇති වෙනවා නම් කේස් පිටට අයනික ගුණිතය අඩු වෙන්න ඕන. නමුත් මේදී අයනික ගුණිතය කුඩයි කේස් පී කියලා දාගන්න. එම නිසා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය ඇති නොවේ කියලා. අයනික ගුණිතය කුඩයි කේස් පී නේද? ඔයගොල්ලෝ සිද්ධාන්ත උගන්වනවා අයනික ගුණිතය කේස් පීට වඩා වැඩි වුණොත් අවක්ෂේපයක් ඇති වෙනවා. කේස් පීට අයනික ගුණිතය අඩු වුණොත් අවක්ෂේපයක් ඇති වෙන්නේ නැහැ. හරි තුන්වෙනි ප්‍රශ්නේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 දිම පවත්වා ගනිමින් ඉහත දෙක පියවරෙහි ලබාගත් ද්‍රාවණයේ අවක්ෂේපණයක් නිරීක්ෂණය කිරීම සඳහා එක්කල යුතු ඝන කැල්සියම් නයිට්‍රේට්ගේ අවම ස්කන්ධය ගණනය කරනවා. දැන් මෙහෙම හිතන්නකො. ඔන්න දැන් අපි ළඟ ද්‍රාවණය තියෙනවා. හරි. මේ ගණන හරිම ලේසි. දැන් මේ වෙද්දී මේ ද්‍රාවණයේ කැල්සියම් 2+ සාන්ද්‍රණය මේ වෙද්දී 0.0යි කීයකද තිබ්බේ? 4ක තිබ්බා. OH- අයන සාන්ද්‍රණය මේ වෙද්දී එක වැඩි කිරීම 10/2ක නැත්නම් 0.1ක තිබ්බා. හරිද? දැන් එතකොට අවක්ෂේපයක් ඇති වෙන්නේ නැහැනේ. අවක්ෂේපයක් ඇති නොවුනේයි. මේ දෙනක අයනික ගුණිතය කේස් පිටට අඩු නිසා. දැන් ඔයා මේකට කැල්සියම් නයිට්‍රේට් දානවා. ඝනය දාන්න. ඒ කියන්නේ පරිමාව වෙනස් වෙන්නේ නැහැ කියලා ගන්න කැල්සියම් නයිට්‍රේට් දානවා කියලා කියන වරහන් ඇතුලේ ඒ කියන්නේ කැල්සියම් 2+ ඇඩ් කරනවා කියන්නේ. දැන් කැල්සියම් 2+ ඇඩ් කරගෙන යනකොට
මෙන්න මේ සාන්ද්‍රණය වැඩි වෙනවා වැඩි වුණාම අයනික ගුණිතය K2 සමාන වෙනවා ඔන්න අවක්ෂේපයක් ඇති වෙන පටන් ගන්න මොහොත. පුතේ එතකොට අපි එකතු කළ යුතු අවම කැල්සියම් නයිට්‍රේට් එකතු කළ යුතු අවම කැල්සියම් 2+ කියලා කියන්නේ අවක්ෂේපයක් ඇති වෙන ඔන්න මෙන්න අවස්ථාවට මේ ද්‍රාවණය අරයි යන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙහෙම. අවක්ෂේපයක් ඇතිවීමට අවම කැල්සියම් නයිට්‍රේට් එකතු කරන අවස්ථාවද කියලා කියන්නේ පුතේ අයනික ගුණිතයේ K ස්පීඩට වඩා K ස්පීඩට සමාන වෙච්ච අවස්ථාවද වෙනවා. K ස්පීඩට වඩා වැඩි වෙච්ච ගමන් අවක්ෂේපණය කරනවා. එහෙනම් අපි මාජින් එක ලිමිට් එක විතර ගමු. K ස්පීඩ සමානයි අයනික ගුණිතය. ඔන්න ඔය තර්කයෙන්. හරි. දැන් අපි මෙහෙම හිතමු. දැන් අපි හිතමු ඔන්න කැල්සියම් නයිට්‍රේට් එකතු කරා යම් ප්‍රමාණයක්. හරිද? දැන් අවක්ෂේපයක් ඇති වෙන ඕන්න මෙන්න. හරිද? අපි මෙහෙම උපකල්පනය කරමු. මෙහෙම ලේසි. කැල්සියම් නයිට්‍රේට් අවම ප්‍රමාණයක් එකතු කළ විට දැන් ඔයා හිතන්න මේ කැල්සියම් 2+ සාන්ද්‍රණය කොහොම වැඩි වෙලා එකතු කළ විට ද්‍රාවණයේ කැල්සියම් 2+ සාන්ද්‍රණය අපි හිතමු x මවුල ඝන ඩෙසිමීටරයට නම් කියලා. ඔන්න දැන් කැල්සියම් 2+ සාන්ද්‍රණය වැඩි කරන x ලෙවල් එකකට දැන් ඔන්න අයනික ගුණිතය K ස්පීඩ සමානයි. එහෙනම් දැන් ලියන්න පුළුවන්. කීයද මේ කැල්සියම් මෙයාගේ 6.5යි 10 ඍණ 6යි මම ඒක දානතු ඉන්නම්. හරිද? දැන් OH- සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ. දැන් කැල්සියම් 2+ සාන්ද්‍රණය x වැඩි කිරීම OH- 1 වැඩි කිරීම 10 ඍණ 2 වර්ගය. එහෙනම් දැන් x එනවා 6.5 වැඩි කිරීම 10 ඍණ 6 බෙදීම 1 වැඩි කිරීම 10 ඍණ 7. මෙයාට මෙයා සුළු විච්චාම උත්තරයක් එනවා 6.5 වැඩි කිරීම 10 ඍණ 2යි 10 ඍණ 2 කියලා එනවා. ඒ කියන්නේ දැන් කැල්සියම් 2+ සාන්ද්‍රණය 6.5 වැඩි කිරීම 10 ඍණ 2යි මවුල ගන්න. හරි මෙතන තියෙන කීයද 4 වැඩි කිරීම 10 ඍණ 2යි. දැන් නම් 4 වැඩි කිරීම 10 ඍණ 2 සිට 6.5 වැඩි කිරීම 10 ඍණ දක්වා කැල්සියම් 2+ සාන්ද්‍රණය වැඩි වෙන්නේ කවුරු නිසාද? කැල්සියම් නයිට්‍රේට් නිසා. එහෙනම් මම ලියනවා මෙන්න මෙහෙම වගන්තියක්. කැල්සියම් නයිට්‍රේට් එක් කිරීම නිසා වැඩි වූ කැල්සියම් 2+ සාන්ද්‍රණය සමානයි 6.5 කිරීම 4 වැඩි කිරීම 10 ඍණ 2 2.5යි 10 ඍණ 2යි මවුල ගන්න දෙසිමීටර. ඔය ටික ලියා ගන්නටක් ගන්න. හරි. ඊට පස්සේ මට මෙහෙම හිතන්න පුළුවන්. දැන් ওই ද්‍රාවණයට කැල්සියම් නයිට්‍රේට් එකතු කරපුවාම මොක සම්පූර්ණයෙන් පුතේ අයනීකරණය වෙන මේ විදියට. ඔය විදියට. ඒතර මෙයාගේ සාන්ද්‍රණය එකට එක අනුපාතයෙන් තමයි ලැබෙන්නේ. දැන් එහෙනම් වැඩි වෙච්ච කැල්සියම් 2+ සාන්ද්‍රණය සමානයි එකතු කරපු කැල්සියම් නයිට්‍රේට් සාන්ද්‍රණය. හරිද? එම නිසා මට ලියන්න පුළුවන් එකතු කරන ලද කැල්සියම් නයිට්‍රේට් මවුල ඔය වැල්වට අරන් ඔක්කොම ලියලින් දෙයක් නැහැ නේ. මගේ තර්කය තමයි වැඩි වෙච්ච කැල්සියම් 2+ සාන්ද්‍රණය සමානයි ඒක කියන්නේ වැඩි මේ කැල්සියම් 2+ යම් සාන්ද්‍රණයක් වැඩි වුණා කියන්නේ ද්‍රාවණයේ යම් කැල්සියම් නයිට්‍රේට් සාන්ද්‍රණයක් ඇති වුණා. එහෙනම් කැල්සියම් නයිට්‍රේට් සාන්ද්‍රණය ඒක බලලා මට මවුල කරන්න පුළුවන්. ඒතර පුතේ මෙන්න මේ කැල්සියම් 2+ සාන්ද්‍රණය 500 පරිමාවකනේ. හරි නැත්නම් ඔයාලට මෙහෙම ගන්න. මෙයාගේ සාන්ද්‍රණය 2.5 වැඩි කිරීම 10 ඍණ 2යි කියලා කියන්නේ. එහෙනම් ඒ ද්‍රාවණය අපි ඇති කරපු කැල්සියම් නයිට්‍රේට් සාන්ද්‍රණයත් 2.5 වැඩි කිරීම 10 ඍණ 2ක් වෙනවා. ඕන නියම් පේපරේ කමන්නේ. දැන් මෙයා ගත්තා. හරි. එහෙනම් දැන් අපි බලමු මෙච්චර කැල්සියම් නයිට්‍රේට් සාන්ද්‍රණයක් ඇති වෙන නම් කොච්චර කැල්සියම් නයිට්‍රේට් මවුල දැම්මද? එහෙම නිසා එකතු කරන ලද කැල්සියම් නයිට්‍රේට් මවුල 2.5 වැඩි කිරීම 10 ඍණ මම දාන්නේ n සමානයි cv වැඩි කිරීම ද්‍රාවණයේ 500යි 10 ඍණ 3යි මවුල වෙනවා. එතකොට අපිට මෙතන ඕනනම් ගන්න පුළුවන් සුළු කරලා මෙන්න මේකට මේක අපිට කපලා දාන්න පුළුවන්. 5 තරත් 2.5 12.5 නේ 12.5 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. මේක නම් උත්තරේ හරිද වැරදිද කියලා මම බලන්නේ නැහැ.
හරිද? කොහොම තමයි හදාගෙන එන්න ඕනේ. ඉතින් කැල්සියම් නයිට්‍රේට් ස්කන්ධය සමානයි. ඔන්න 12.5 10 තුනයි මෞලිකෙන්ද එයාගේ මෞලික ස්කන්ධය වැඩි කරනවා. එහෙම නැත්නම් මෙහෙම හදන්න පුළුවන් පුතේ. එකතු කරපු කැල්සියම් නයිට්‍රේට් මවුල N කියලා ගන්න. හරිද? මම තව විදියක් හදන්න ටක් ගාලා එකතු කරපු කැල්සියම් නයිට්‍රේට් මවුල N කියලා ගන්න. හරිද? නෑ ඊට අර විදියම හොඳයි. අර විදිය මේක හොඳයි. ඕකේ N කියලා ගත්තට පස්සේ ඒක දැන් බින්දුවෙන් එකතු කරන්න බෑනේ. N එහෙනම් පරිමාවෙන් බෙදන්න ඕන. හොඳම දේ තමයි කැල්සියම් නයිට්‍රේට් එකතු කරාට පස්සේ මුළු කැල්සියම් 2+ සාන්ද්‍රණය x කියලා අරගෙන අයනික ගුණිතයේ K ස්පීඩ සමාන වෙනවා x හොයාගෙන ඒ කියන්නේ ද්‍රාවණයේ කැල්සියම් නයිට්‍රේට් එකතු කරාට පස්සේ කැල්සියම් 2+ සාන්ද්‍රණය හොයාගෙන තිබිච්ච කැල්සියම් 2+ සාන්ද්‍රණය අඩු කරලා කැල්සියම් 2+ වල වැඩිවීම හොයාගෙන ඒ කැල්සියම් 2+ වැඩි වුණේ කැල්සියම් නයිට්‍රේට් නිසා කියලා හොයාගෙන එහෙනම් එකතු කරපු කැල්සියම් නයිට්‍රේට් මවුල හොයාගෙන ඒකෙන් කැල්සියම් නයිට්‍රේට් ස්කන්ධ යන එක හොඳයි. මේක උත්තරේ නම් 2.0 ගණක් වගේ දාලා තිනවා. බලන්න සුළු කිරීමේ වැරද්දක් නැති වුණොත් මෙහෙම ඇවිල්ලා මෙන්න මේක කැල්සියම් නයිට්‍රේට් වල මෞලික ස්කන්ධය වැඩි කරපුවම මට කැල්සියම් නයිට්‍රේට් ස්කන්ධය එනවා. හරිද? හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු.